समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सत्सम्मं मुनिराजस् सुनान्तु सक्क मुखदं ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ඊතස්ස භගවා කාලු ඊතස්ස සුගත කාලෝ යං භගවා අරියස්ස විනය අනුත්තරං ඉන්ද්‍රිය භාවනං දේසෙය්‍ය භගවතු සුත්වා භික්ඛු ධාරිසන්ති ඇමරිකාවේ ටෙක්සාසයේ හියුස්ටන් මෛත්‍රී විහාරස්ථානයෙහි ඒ විහාරාධිපති අවසරයි අපේ අතිපූජනීය බුත්පිටියේ සමිත නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ ඒ වගේම අවසරයි අපේ උදගම සුමංගල නායක ස්වාමීන්ද්‍රයන්න් වහන්සේ ප්‍රධාන විහාරස්ථානයේ වැඩ සිටින නේවාසික පින්වත් අපේ ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඒ වගේම ඒ මෙත්තා විහාරස්ථානයේහි අපේ පින්වත් සියලුම දායක පින්වතුනි අද මේ දවසේහි ඒ පුන් පොහොය නිමිති කොටගෙන පැවැත්වෙන සීල සමාධි භාවනා වැඩසටහන හා සම්බන්ධ වෙන පින්වත් හැමදෙනා පින්වතුනි මේ වෙලාවේ අපි අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ ඒ ආරාධනාවත් ඒ වගේම පින්නතුන්ගේ ආරාධනාවත් බොහොම ගෞරවයෙන් ආශිර්වාදයෙන් පිළිගෙන මෙතෙන් සිට අපි බලාපොරොත්තු වන්නේ පින්වත් ඔබ අපි හැම දෙනාම සාමූහිකව එකට එකතු වෙලා මේ කාලය තුල මේ ගෙවෙන හෝරාව දෙක තුල
ඔබගේ අපගේ හැම දිනාගේම හිත් තුළ අප්‍රමාණ කුසල් වැඩෙන අපේ ධර්මාවබෝධය දියුණු වෙන ඒ සදහම් කතිකාවතකට ධර්ම කතාවකට ධර්ම දේශනාවකට යොමු වෙන්න ධර්ම ශ්‍රවණය කරන්න. පින්නතුනි මෙබඳු වේලාවක අපි ධර්ම ශ්‍රවණය කරනකොට හැම දිනම දන්නවා ඒ ධර්ම ශ්‍රවණයට තමන්ගේ හිත මනස සකස් කරගන්න ඕනේ කොහොමද කියලා මූලිකව නිතර ධර්ම ශ්‍රවණය කරන පින්නතුන් හැටියට පින්නතුන්ට ඒ පිළිබඳ මන අවබෝධයක් තියෙනවා. ඒ අවබෝධයත් එක්ක මේ වෙලාවේ අපි අදිෂ්ඨානයක් ඇති කරගනිමු. මේ මොහොත තුල අපි ධර්ම ශ්‍රවණය කරනකොට මේ හිතේ ඇතිවෙන කෙලෙස් යටපත් වෙලා සමාධිය හිතේ ඒකාග්‍රතාවයේ සමාධිය දියුණු වෙනවා වගේම ඒ සමාධිය තුල ඉඳගෙන මේ වෙලාවේ ඔබටත් අපිටත් හැම දිනාටම මේ කතා කරන මේ සාකච්ඡා කරන මේ ශ්‍රවණය කරන උතුම් දහම් කරුණු බුද්ධ වචන තුලින් ඔබටත් මටත් අපි හැම දිනාටම තමන්ගේ ජීවිතය පිළිබඳ මන අවබෝධයක් ඇති වේවා ඇති කරගන්නට අවශ්‍ය ඒ සිහිනුවන දියුණු වෙලා මේ මොහොත තුලම මේ ජීවිතය තුලම අපිට මේ ධර්ම කරුණ නුවණින් මෙනෙහි කිරීමෙන් ප්‍රඥාව දියුණු වෙලා කෙලෙස් යටපත් කරගෙන උතුම් නිවන් අවබෝධ පිණිස මේ ධර්ම ශ්‍රවණය ධර්ම දේශනාව ඔබ අපි හැම දිනාටම උපකාරයක් වේවා කියන ප්‍රාර්ථනාව ඇති කරගෙන අපි මෙතෙන් සිට ධර්ම ශ්‍රවණය කරමු. අද මේ පින්කමෙහි දායකත්වයේ පිළිබඳ අපේ අතිපූජනීය නායක ස්වාමීන් වහන්සේ මතක් කළා. ධර්ම දේශනාව අවසානයේ අපත් ඒ පිළිබඳව ඒ ඇත්තන්ගේ අරමුණු පිළිබඳව දායකත්වයේ පිළිබඳව සිහිපත් කළ පුණ්‍යානුමෝදනා කරනවා. ඉතින් ඒ දායකත්වයේ දරන පින්වතුන්ටත් විශේෂයෙන් ඒ පින්වතුන් බලාපොරොත්තු වන පුණ්‍යානුමෝදනා කරන්ට බලාපොරොත්තු වන හැම දිනාටම කාටත් ආශිර්වාද පිණිස නිවන් අවබෝධ පිණිස මේ උතුම් ධර්ම දාණය මහෝපකාර වේවා කියන ප්‍රාර්ථනාවද ඇති කරගෙන අපි ධර්ම ශ්‍රවණය කරන්නේ. පින්නතුනි අද ධර්ම දේශනාව සඳහා මාතෘකා කළ දහම් පාඨය බොහෝ වෙලාවට පින්නතුන්ට ඊතා හුරු පුරුදු ඇති ශ්‍රවණය කළ පුරුදු ධර්ම පාඨයක් තමයි මා මාතෘකා කළේ. අද අපි ධර්ම දේශනාව සඳහා මාතෘකා කරගත්තේ ලෞතර බුදුරජාණන් වහන්සේ විසින් වදාළ ඒ උතුම් දේශනා අතර අපි හැම දිනාගේම ජීවිතේට හැම මොහොතකදීම සම්බන්ධ වෙන කරුණු පිළිබඳව බුදුරජාණන් වහන්සේ පැහැදිලි කරපු ඒ වගේම ඔබ අපි හැම දෙනා විසින්ම දැනගත යුතු අවබෝධ කරගත යුතු ධර්ම කරුණු ඇතුළත් සම්බුද්ධ දේශනාවක්. ඒ දේශනාවේ නම ඉන්ද්‍රිය භාවනා සූත්‍රය. පින්නතුන් මේ දේශනාව මේ බුදුරජාණන් වහන්සේගේ සම්බුද්ධ දේශනාව ඔබේ ජීවිතේ කියවලා ඇති. ඔබ ඔබේ ජීවිතේ ඒ පිළිබඳව සාකච්ඡා කරලා ඇති. ඔබ අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලා විසින් මේ ධර්ම කරුණු පැහැදිලි කරනවා ශ්‍රවණය කරලා ඇති ධර්ම ශ්‍රවණය කරලා ඇති. අපද අපේ ජීවිතේ මේ බඳු දේශනා එක්වරක් දෙවරක් තුන්වරක් නෙවෙයි ඊටත් වඩා වැඩි වාර ගානක් මේවා බොහෝ අවස්ථාවල
කියවනවා ශ්‍රවණය කරන අපේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාගේ දේශනා අහගෙන ඉන්නවා. පින්නතුනි ඒ ඇසුවත් ඒ කිහිපවරක් හෝ වාර ගණනාවක් අසා හෝ ඒ තුල හිත පිහිටුවාගෙන ඒ අවබෝධය ලැබෙතෙක් මේ එක බුද්ධ දේශනාවකින් සම්බුද්ධ දේශනාවකින් අපිට අවශ්‍ය කරන නිවන් මඟ මතු කරගන්න පුළුවන්. ඒ නිවන් මඟ මතු වෙන තෙක් ඒ ශ්‍රවණය කිරීම, ඒ සාකච්ඡා කිරීම, නුවණින් මෙනෙහි කිරීම වඩාත් හොඳයි, අත්‍යවශ්‍යයි. ඒකට හේතුව තමයි පින්නතුනි මෙබඳු දේශනාවක් නැවත අහනකොට තමන් දන්නවා මේක අහලා තියෙනවා කියලා ඒ යම් කිසි හෝ දේශනාවක් පිළිබඳව ඒ අසා තිබෙනවා කියලා මනසට ඇවිල්ලා ඒ පිළිබඳව අපේ අවධානය වෙනතකට ගියොත්, අවධානය වෙනත් පැත්තකට ගියොත් ඒකෙන් අපේ ජීවිතේට තමන්ට ලැබෙන්න තියෙන ධර්මය ඒකෙන් අහිමි වෙලා යනවා. ධර්ම ශ්‍රවණය කියන්නේ නිවන් දොරටුවක් බව අපි දන්නවා. ධර්ම ශ්‍රවණේ නිවන් දොරටුවක් වෙන්නේ ධර්මයක් ස්වාමින් වහන්සේ නමක් කියවන විටදී, ධර්ම දේශනාවක් කරන විටදී එතන වාඩි වෙලා ඉඳීම නෙවෙයි. ඒ අහගෙන ඉඳීමම නෙවෙයි, ඇහෙන එක නෙවෙයි. ඒ අහගෙන ඉන්න ගමන් තමන්ගේ කරුණෝ තමන්ගේ ජීවිතේට වද්ද කරමින් නුවණින් මෙනෙහි කරනකොට ඒ ධර්මයේ තුලින් තමන්ගේම ජීවිතේ ගැනයි මේ කියන්නේ කියලා ඒකට තමන්ගේ ජීවිතේ බද්ධ කරනවා නම්, බද්ධ කරන්නේ නැත්නම් ඒ ධර්මය ධර්ම ශ්‍රවණය තුලින්ම නිවනක් අවබෝධ වෙන්නේ නැහැ. චතුරාර්ය සත්‍ය අවබෝධ වීමක් සිද්ධ වෙන්නේ නැහැ. ඒ ධර්ම ශ්‍රවණේ නිවන් දොරටුවක්. ඒ වගේම ඒ ශ්‍රවණය කරලා දරා ගන්න, තේරුම් ගන්න ධර්ම කරුණු ඔස්සේ තමන් ඒ පරිබාහිරව ඉන්න අයත් එක්ක ඒ ධර්ම කතාව, ධර්ම සාකච්ඡාවක් කිරීම නිවන් දොරටුවක්. ඒ වගේම ධර්මයේ නුවණින් නැවත නැවත මෙනෙහි කිරීම නිවන් දොරටුවක්. ආදී වශයෙන් බුදුරජාණන් වහන්සේ ඒ ධර්මය නොයේ පැතිවලින් නිවන් දොරටුවක් බවට පත් කරගන්නා ක්‍රමවේදය අපිට පෙන්වා වදාලා. ඒ නිසා ධර්ම සත්‍යයනාවේ සිට ඒ වගේම භාවනාව දක්වා ඒ ධර්ම ශ්‍රවණය, ධර්ම සාකච්ඡාව, ඒ වගේම නුවණින් ධර්මයේ මෙනෙහි කිරීම, භාවනා වශයෙන් වැඩිම ආදී වශයෙන් මේ වදාළ මග ඒ කිසියම් හෝ එක දොරටුවකින් මේ මාවතට ඇතුළු වීම, එහෙම නැත්නම් මේ චතුරාර්ය සත්‍ය අවබෝධයට මග දොර විවෘත කර ගැනීම, විවර කර ගැනීමේ භාග්‍ය, ශක්තිය, කුසලතාවයේ තිබෙන්නේ අප තුලමයි, තමන් තුලමයි. එනිසා ඒ සඳහා වීරිය අපි මූලිකව හදා ගන්න ඕනේ, වීරියක් තියෙන්න ඕන. පින්නතුනි, බුද්ධ දේශනාවෙහි ඇතුළත් වෙන කරුණෝ පිළිබඳව අපි සාකච්ඡා කරන්න එළඹෙන තෙක් ඊට අදාළව අවශ්‍ය කරන බාහිර පරිසරයේ කරුණු ටිකක් අපි මූලිකව සාකච්ඡා කරමු. පින්නතුන්, ඔබ අපි කවුරුත් දන්නවා මේ ලෝකයේහි සෑම සාමාන්‍ය ආගමකම, ඕනෑම ආගමකම මූලික වශයෙන් බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. ඒ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල මූලික අවස්ථාවෙහි, මූලික බුදු සමයෙහි අනෙකුත් බොහෝ ආගම්වල හැම ආගමකින්ම මූලික වශයෙන් බලාපොරොත්තු වෙන දෙයක් තියෙනවා. ඒ තමයි ශික්ෂණය, හික්මීම කියන එක.
එතකොට ඕනෑම ආගමකින් බලාපොරොත්තු වෙන හික්මීම, ඒ ශික්ෂණය, සංවරය කියන එක එදා බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පහළ වෙන අවදියේ තිබිච්ච ආගම් දර්ශනවල තිබුණා. වර්තමාන ලෝකයේහි තිබෙනා වූ බොහෝ ආගම් දර්ශනවලක් තියෙනවා. අනාගතයේ ඉබඳු දර්ශනයක් ආගමක් ගැන කියනවා නම් ඉබඳු දෙයකිනුත් මූලිකව බලාපොරොත්තු වෙන්නේ ඉබඳු හික්මීමක්, ශික්ෂණයක්, ඉබඳු සංවරයක් තමයි ඕනෑම ආගමකින් බලාපොරොත්තු වන්නේ. එතකොට පින්නතුනි, අද මේ ලෝකයේ දිහා බැලුවහම, සමස්ත සමාජය තුලම බැලුවහම අපිට මූලික වශයෙන්ම ඉබඳු ශික්ෂණය, හික්මීම, සංවරය ඇති කරන මූලික කරුණු දෙකක් පේනවා. ඒකට හේතු වෙන කරුණු දෙකක් පේනවා. එකක් තමයි අපි දන්නවා ඕනෑම තැනක, ඕනෑම සමාජයක, ඕනෑම රටක ඒ රටෙහි ජීවත් වෙන ජාතිය, ආගම, කුලය, ඒ කිසියම් දෙයක් තකන්න නැතුව ඒ සියල්ල ඉක්මවල ගිහිල්ලා සමස්ත පුරවැසියාටම බලපාන ඒ රටක තියෙන නීති පද්ධතිය. ඔබ අපි දන්නවා ඒ රටට ආවේනික වුණු නීති සමුදායක්, නීති පද්ධතියක් තියෙනවා. එබඳු නීති සමුදායකින්, නීති පද්ධතියකින් බලාපොරොත්තු වන්නේ ඒ රටේ බහුතරයේ බොහෝ දෙනාගේ සුරක්ෂිතභාවය සඳහා අවශ්‍ය කරන, පුරවැසියා තුළ අවශ්‍ය කරන සංවරය, ශික්ෂණය, නීතිගරුක බව. එතකොට ඒක ඒ රටට අදාළව පවතිනවා. එය 100% සාධාරණ නොවෙන්න පුළුවන්. එහෙත් බොහෝ සෙයින් ඒ බොහෝ දෙනාගේ යහපත පිණිසයි ඉබඳු නීති පද්ධතියක් සැකසෙන්නේ. ඒක තමයි පළවෙනි එක අපිට ලෝකේ දකින්න තියෙන ශික්ෂණය, සංවරය සඳහා උපකාර වෙන මූලිකව සමාජය තුල පේන තියෙන එක පැත්තක්. අනිත් පැත්ත තමයි හැම වෙලාවකම මේ ලෝකයේ තුල තිබෙන අනිත් කාරණේ තමයි ඒ යම්කිසි ආගම දහමකින්, බොහෝ ආගම් දහම් වලින් කියන්නා වූ කරුණ ඔස්සේ පුජ්‍යලේක් ඒ ධර්මය, ඒ ආගමේ කියන කරුණ අහලා කර්මය, කර්මඵලය පිළිබඳව විශ්වාසයක් ඇති කරගත්තොත්, අන්නේ කර්මය, කර්මඵලය පිළිබඳව විශ්වාසයෙන් යුක්තව යම් කිසි කෙනෙක් ඒ හරහා සංවරයක් ඇති කරගන්නවා. යම් කෙනෙක් තමන් යම් කිසි ක්‍රියාවක් කළාම එය හිතින් වෙන්න පුළුවනි, එය කයින් වෙන්න පුළුවනි, ඒ වචනයෙන් වෙන්න පුළුවනි. ඒ ක්‍රියාවට අනුරූපව ලැබෙන ප්‍රතිඵලයට තමන්ම වග කියන්න ඕනේ කියන මෙන්න මේ විශ්වාසය, මේ පිළිගැනීම, මේ අවබෝධයට කෙනෙක් ආවහම ඒ හරහා ඒ තුල කෙනෙක්ගේ ජීවිතේ කෙනෙක් බොහෝ වෙලාවට ඒක තුල ශික්ෂණයක්, සංවරයක්, විනයක් හදා ගන්නවා, විනයක් ඇති කර ගන්නවා. එතකොට තමන් ඉබඳු තමන්ගේ ජීවිතයේ ඉබඳු ක්‍රියාවක් කළාම ඒ ක්‍රියාවට යම් කිසි අකුසල ක්‍රියාවක්, එහෙම නැත්නම් අයහපත් ක්‍රියාවක්, වැරදි ක්‍රියාවක් කළාම ඒ ක්‍රියාවට ඒ රාජ්‍යයේ තිබෙන නීති පද්ධතියට අනුරූපව තමන්ට දඬුවමක් නොලැබෙන්න පුළුවනි. නීතියෙන් ලිහිල් වෙලා, නීතියෙන් රිංගලා යන අය ලෝකේ ඕන තරම් ඉන්නවා. ඒකේ රාටක තියෙන නීතියෙන් තමන්ට දඬුවමක් ලැබෙන්නේ නැහැ කියලා ඒ දණ්ඩ බිය, එහෙම නැත්නම් ඒ දඬුවම් බියෙන් තමන් නිදහස් වෙන්න පුළුවන්.
ඒ වගේම තමයි කෙනෙකුට පුළුවන්කම තියෙනවා ඒක සමස්ත සමාජයේටම ලෝකයේටම හොරෙන් සමස්ත සමාජයේටම ලෝකෙම දැන නොගන්න ආකාරයට යම් කිසි ක්‍රියාවක් කළා ඒක නොදැනෙන විදිහට ජීවත් වෙන්න. එයා සමහර වෙලාවට සමාජයෙන් එන අපවාදයෙන් මිදෙන්න පුළුවන් පරානුවාදයෙන්ුත් මිදලා ඉන්න පුළුවනි. එතකොට රටේ නීතියෙන් නිදහස් ඒ වගේම රටේ ඒ සමාජයෙන් එන අයහපත් ප්‍රතිචාරයෙන් අපවාදයෙන් නිදහස් ඔය කරුණු දෙකෙන් නිදහස්. හැබැයි පුජ්‍යලේකුට තමන් කරපු ඒ ක්‍රියාව පිළිබඳව ක්‍රියාවන් පිළිබඳව තමන්ගේ හෘද සාක්ෂියෙන් තමන්ට තමන් ඒ පිළිබඳව ඒ කළා වූ ක්‍රියාව පිළිබඳව තිබෙන්නා වූ සාක්ෂියෙන් නිදහස් වෙන්න පුළුවන් කමක් නැහැ. ඒ නිසා ඇතැම් විට ඒ පුජ්‍යලයාට තමන් කරපු ඒ ක්‍රියාව වැරදි නම් ක්‍රියාව සදාචාර විරෝධී එකක් නම් ඒ පුජ්‍යලයාට තමා තුලින්ම තමන්ට අපවාද කරනවා. ඒකට කියනවා අත්තානුවාදය කියලා. අත්තානුවාද බය කියලා. ඒක හරහා තමන්ට දැනෙන මේ මානසික දුක. ඒ නිසා තමන්ට තමන්ගේ ඒ හෘද සාක්ෂියෙන් ගැලවෙන්න බැරිකම. සමහර වෙලාවට කෙනෙකුට ඒ පිළිබඳවත් මගහැරලා ඒවා පිළිබඳවත් නොහිතා ලෝකයේ දන්නේ නැහැ රටේ නීතියට අහුනේ නැහැ කියලා එහෙම තමන්ට තමන්ගේම ශක්තියෙන් ඒ ඇතිවෙන්නා වූ තමන්ගේම හෘද සාක්ෂියෙන් නැගෙන්නා වූ චෝදනාවෙනුත් ගැලවිලා ගිහිල්ලා කෙනෙකුට ක්‍රියා කරන්න පුළුවන්. එහෙම වුවත් මේ කර්මය පිළිගන්න මට්ටමට එනකොට කර්මය කර්මඵලය පිළිබඳ විශ්වාසය ඇති කරගන්න මට්ටමට එනකොට එබඳු කෙනෙකුට එතනදී ඒ අවස්ථාවේදී එයාට දන්නවා එබඳු කෙනෙක් දන්නවා ඒ ක්‍රියාවෙහි ඵලය ඒ ක්‍රියාවට අනුරූප ඵලය භුක්ති විඳිය යුත්තේ තමන්ම බව එනිසා සංසාරයේහි ඒ දුගතියකට පත් වෙලා ලැබෙන්නා වූ අයහපත් ප්‍රතිඵලය පිළිබඳව ඒ පුජ්‍යලෙක් මෙනෙහි වෙනවා කල්පනා වෙනවා. ඒකට කියනවා කන්නං කන්න විපාකං කියලා කර්මය ගැන කියනකොට. කලු කර්ම කලු විපාක තියෙන අයහපත් ක්‍රියා අයහපත් විපාක තියෙන. ඒ නිසා යම් කිසි කෙනෙක් මෙන්න මේ කාරණය පිළි අරගන්නකොට එයා තමන් පිළිබඳව ස්වයං සංවරයකට එනවා. තමන් තුළ හික්මීමක් ඇති කරගන්නවා. මෙන්න මේ කරුණ පිළිබඳව විශ්වාසයේ පිළිගැනීම ඇති වෙනකොට. එනිසා යම් කිසි කෙනෙක් පින් පව් පිළිබඳව විශ්වාසය ඇති කරගෙන යහපත අයහපත කුමක්ද කියලා ඇති කරගෙන විශ්වාසයක් ඇති කරගෙන එහෙම සංවරයකටපත් වුනහම එතකොට අන්න එහෙම සංවර වෙන ක්‍රමයකුත් තිබෙනවා. ඒක තමයි සමස්ත ලෝකේම බොහෝ ආගම් වලින් පුරුදු කරන්නේ බලාපොරොත්තු වන්නේ. පින්නතුනි මෙන්න මේ කාරණා දෙක බැලුවහම මේ කාරණා දෙකෙහි තියෙන විශේෂත්වය තමයි දැන් මේ දෙවනි කාරණය බෞද්ධ සමාජය තුල අපිට ඊටාම හුරු පුරුදු එකක්. අපි හැමදෙනාම මහා ලොකු ධර්මාවබෝධයක නැතත් අපේ සමාජය තුල මේ හොඳ නරක දෙක පිළිබඳව විශ්වාස කරගෙන ඕනෑම මට්ටමක ඉන්න කෙනෙක් පුළුවන් තරම් බලනවා මෙන්න මේ කියාපු කාරණේ මත ඉඳගෙන තමන් ශික්ෂණයකට සංවරයකට හික්මීමකට එන්න. පින්නතුනි ඔන්න ඔය කරුණු දෙක ගෞරව කරන
ඔය කරුණු දෙක පිළිගන්න සමාජයක් නම් ලෝකේ තියෙන්නේ. ඒ රටෙහි ඒ ඕනෑම රටක ඕනෑම සමාජයක ඕනෑම තැනක ඒ පරිපාලක පක්ෂයට හැම වෙලාවෙම පහසුව ලැබෙනවා ඒ පුරවැසියා පාලනය කරන්න, රටවැසියාව පාලනය කරන්න. මේ දෙකෙන් එහාට ගියාම තමයි ලෝකේ සමාජය තුල බොහෝ ගැටලු ප්‍රශ්න පැන නගින්නේ. එතකොට ඒ පාලක පක්ෂයට පාලිතයන් තමන්ගේ රටවැසියව පාලනය කරගන්න බැරි මට්ටම එන්නේ ওই දෙකෙන් එහාට මේ කාරණාවෙන් එහාට ගිහිල්ලා ඒන් ප්‍රතිවිරුද්ධව කටයුතු කරනකොට. පින්නතුනේ ඊට එහා ගියපු ඊට වඩා ඉදිරියට ගියපු ශික්ෂණයක් ලෝතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තියෙනවා. දැන් අර අපි මුලින් කියපු කාරණයට බාහිරව සියලුම ආගම් වලින් බලාපොරොත්තු වන ශික්ෂණය, හික්මීම, සංවරය ඒකත් ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලක් තියෙනවා. දැන් ඒ නිසා තමයි ප්‍රාණඝාතයෙන් වළකිනවා, ඒ වගේම සොරකමින් වළකිනවා, ආදී වශයෙන් යහපත අයහපත කුමක්ද කියලා දැකලා සදාචාරයේ පිළිබඳ ගෞරවයකින් බොහෝ දෙයින් සමාජයෙන් වෙන් වෙනවා. මේ මූලික සෑම ආගමකම බලාපොරොත්තු වෙන ටික බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලත් මුල් අවස්ථාවේ ඉඳලම තිබෙනවා. ඒක ඉබඳු කරුණු බුදුරජාණන් වහන්සේ ලෝකේ පහළ වෙන විට ඒ තිබුණු බොහෝ ආගම් දර්ශනවල තිබුණා. බුදුරජාණන් වහන්සේගේ මේ දර්ශනේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා දේශනා කරන දර්ශනය තුල දහමක් තුල ඊට එහා ගියපු ඊට වඩා ඉහළට ගියපු ඊට වඩා ගැඹුරට ගියපු ශික්ෂණයක්, හික්මීමක්, සංවරයක්, දර්ශනයක් මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දර්ශනය තුල, බුදු දහම තුල, බුදු සමය තුල පේනවා. අන්න ඒක තමයි අපි අර මූලික අවස්ථා දෙක ඉක්මවල ගිහිල්ලා අපි ඒ ආර්ය ශ්‍රාවකයන් හැටියට හොයාගත යුත්තේ. අන්නේ ශික්ෂණය තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයක් කියනකොට ඔබ අපි හැමදෙනාම ඒ සාකච්ඡා කළ යුත්තේ අන්නේ කාරණා ටික. ඒකින් කියන්නේ නෑ අර මුලින් කියපු කරුණු පිළිබඳව අවශ්‍ය නෑ කියලා. ඒක මූලික වශයෙන් අපිට අත්‍යවශ්‍යයි. එතකොට මේ ශ්‍රවණය කරන ශ්‍රාවක පිරිස ඉන්න මට්ටමේ හැටියට මේ මේ කියන අවස්ථාව, මේ කියන මූලික බුදුරජාණන් වහන්සේ නමක් ලෝකයට පහළ වෙලා බලාපොරොත්තු වුණු මේ ශික්ෂණය පිළිබඳ පණිවිඩය කියන්න තරම් සුදුසු මට්ටමක නැත්නම් මේ මට්ටමට එනතේ අර මූලිකව කියාපු යහපත අයහපත ආදී වශයෙන් හොඳ නරක තැන ඉඳලා අන්නේ ශික්ෂණය තුල යා සංවර කළ යුතුයි. සංවර වෙන්න මඟ කිය යුතුයි. ඒක අවශ්‍යයි. ඔබත් මාත් අපි ආවේ හැම දිනම ආවේ එහෙම පසුබිමක, එහෙම ගමනක තමයි අපි ඇවිල්ලා දැන් පින්වතුන් මේ බුදුරජාණන් වහන්සේ නමක් ලෝකෙට පහළ වෙලාම දේශනා කළ යුතු ශික්ෂණය පිළිබඳ පණිවිඩය අපි සාකච්ඡා කරන්න අපිට උදව් වුණේ, උපකාර වුණේ, පසුබිම හැදුවේ ආන් අර මුලින් කියාපු මූලික ශික්ෂණයන්, මූලික සංවරයන් තමයි ඒ හැම ආගමකින්ම වගේ බුදුදහමෙන්දිත් අපිට උපකාර වුණේ. පින්නතුනි, ලෞතර බුදුරජාණන් වහන්සේ ඒ දේශනා කරපු බලාපොරොත්තු වෙන ඒ උතුම් ශික්ෂණය පිළිබඳව සොයා ගැනීමේ වගකීම, සොයා යෑමේ වගකීම තියෙන්නේ අපිටමයි. අතීතයේහි එක්තරා කාලයක එක්තරා යුගයක
මේ කාරණේ ඔබට අපිට මට හැම දිනාටම යම් තැනකදී හරියට sannivedanේ නොවුණු තැන් තිබුණා. පින්නතුන් දන්නවා අපි දහම් පාසලකට ගියා. ඒ වගේම අපිට පාසලේදී ලැබෙන ආගමික ඒ පණිවිඩයේදී වෙනත් බොහෝ තැනකදී අර මූලික දේ ටිකෙන් එහාට ගියපු දෙයක් අපිට නොලැබෙනු අවස්ථා තිබෙනවා. ඒකෙන් කියන්නේ ඒවා පුරුදු කරපු අය, ඒවා පිළිබඳව දැකීමක් අවබෝධයක් තිබුණු අය නොහිටියා කියන එක නෙවෙයි. ඒක sannivedanේ සමස්ත සමාජයේටම ගලා මේ අඩුවක් තිබුණා. හැබැයි වර්තමානයේහි අද වෙන විට මෙන්න මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කෙනේ උත්තම ශික්ෂණය සොයා යෑමේ විහෙසෙන බහුතරයක් බොහෝ ස්වාමින් වහන්සේලාත් බොහෝ ගිහි පින්වතුන්ලාත් ඉන්නවා. ඒ නිසාම එහි ප්‍රතිඵලයක් හැටියට ඔබට මට අපි හැම දිනාටම වෙනදට වඩාත් පහසුවෙන් සහ වඩාත් පළවත් විදිහට මේ කාරණය සොයා ගන්නට පුළුවන් පසුබිම හැදිලා තියෙනවා. ඒ මාවත විවෘත වෙලා තියෙනවා. ඒ මාවත කියන්නේ මේ ධර්මයේ වෙනදට වඩා අපිට විවෘතයි. එනිසා අන්නේ දහම් පණිවිඩයේ ඒ ශික්ෂණයේ බුද්ධ දර්ශනයේ කියන ඒ ශික්ෂණය, ඒ උතුම් ශික්ෂණය හොයා ගන්නට අපි හැම දිනාම වීරවන්ත වුණොත් අපිට මේ මොහොත තුල ඒ මොහොත තුල අපි නුවණ සිහි නුවණ දෙක මෙහෙवला මේ ධර්ම ගවේෂණයේ යෙදෙන මොහොත තුල අපිට සොයා ගන්නට පුළුවන්. ඒ ලෞතුරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දර්ශනයේ තුල තියෙන ඒ විනයට, ඒ ශික්ෂණයට කියනවා නමක්. මොකක්ද කියන්නේ? ඒකට කියනවා ආර්ය විනය කියලා. පින්නතුනි, අර සෑම ආගමකම මුලින් කියාපු ඒ ශික්ෂණයේ හික්මීම විනය කියන එක සාකච්ඡා උනේ පුජ්‍යලය මුල් කරගෙන. ඒ පුජ්‍යලයා මුල් කරගෙන තමයි ඒ ශික්ෂණය හැදුනේ. බුදු සමයේ බුද්ධ දර්ශනයේ ඒ වගේම ඒ අනිකුත් ආගමික පරිසරය තුල තියෙන ලක්ෂණ වගේම ඒ පුජ්‍යලයා මුල් කරගෙන හික්මෙන ක්‍රමයක් බුද්ධ දර්ශනයේ තියෙනවා. අපි යුතුයකම් හැටියට හික්මෙන්නේ, ස්වාමි පුරුෂයෙක් භාර්යාවක් හැටියට හික්මෙන ඒ මූලික දේවල් තුල තිබෙනවා අනිකුත් දර්ශනයන් තුල පුජ්‍යලයා මුල් කරගෙන ඒ පුජ්‍යලයා තුල සංවරය ඇති කරන හික්මෙන ක්‍රම තියෙනවා. බුද්ධ දර්ශනය තුලක් තියෙනවා. ඒ පුජ්‍යලයා මුල් කරගෙන තිබෙන කරුණු. හැබැයි බුදුදහමේ හැරුණහම අනෙකුත් දර්ශනවල අනෙකුත් ආගමික පසුබිම්වල අපිට හමු වෙන්නේ නෑ ඒ පුජ්‍යලයා වර්ග බෙදා දක්වලා පුජ්‍යලයාගේ ජීවිතය පිළිබඳව ඊට එහා ගියපු ගැඹුරු දාර්ශනික පසුබිමක් අපිට හමු වෙන්නේ නෑ අර මූලික කියපු ශික්ෂණයෙන් එහාට ගිය. ඒ නිසා අන්නේ අනෙකුත් ආගමික දර්ශනයන් වලින් ඔබට ගියපු එහාට ගියපු ඒ පුජ්‍යලයාගේ ජීවිත බද්ධ විනය මූලික කරගෙන තියන්නා වූ ඒ තිබෙනා වූ විනයට තමයි මේ බුද්ධ දර්ශනයේ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේහි ආර්ය විනය කියලා පෙන්වන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තමයි මනෝ පුබ්බංගම ධම්මා කියලා මනස මුල් කරගෙන පුජ්‍යලයා මුල් කිරීම එහාට ගිහිල්ලා පුජ්‍යල මනස මුල් කරගෙන ඒ පුජ්‍යලයාගේ මනසත් පුජ්‍යලයාගේ මනස හා බද්ධ වෙන ආයතන ඉන්ද්‍රිය බෙදා දක්වමින් ඒ පුජ්‍යල ජීවිත විවරණයක් කරන්නේ
මනස මුල් කරගෙන කරන්නා වූ මනෝවිද්‍යාත්මක ඒ විග්‍රහයක් විවරණයක් වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දර්ශනය තුල. ආන්ගේ විවරණය තුලින් පෙන්නන ශික්ෂණයයි අන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ශික්ෂණයයි හික්මීමටයි කියන්නේ කුමක්ද? ආර්ය විනය කියලා. අන්නේ පුජ්‍යලයාගේ මනස මුල් කරගෙන පුජ්‍යලයාගේ මනස හා බද්ධ වෙන අනිකුත් ආයතනත් මුල් කරගෙන පුජ්‍යල ජීවිතයේ බෙදා දක්වලා හික්මෙන ක්‍රමය දේශනා කොට වදාළ බුදුරජාණන් වහන්සේගේ දේශනා අතුරින් සම්බුද්ධ දේශනා අතුරින් ඒ බොහෝ සූත්‍ර දේශනා අතුරින් දේශනාවක් හැටියට තමයි ගැනෙන්නේ කුමක්ද? ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියන එක. පින්නතුනි අර මුලින් කියපු කරුණු ටික මං කියාගෙන ආවේ මේ බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනාවෙන් මේ බලාපොරොත්තු වෙන අරමුණ තව දුරටත් පැහැදිලි කරෙන්න. ඒ අරමුණ තව දුරටත් පැහැදිලි කරගන්න පැහැදිලි වෙන්නටයි මේ මුලින් කියපු කරුණු ටික පින්නතුන්ට පෙන්වුවේ. ඒ කරුණු ටික පිළිබඳ මූලික පසුබිමක අවබෝධයක් ඇති කරගෙන මේ ලෞතර බුදුරජාණන් වහන්සේ පෙන්වා වදාළ මේ දේශනාව තුළ තිබෙන ඒ ශික්ෂණයේ ආර්ය විනය කුමක්ද කියලා අපි ඊළඟට අපි යොමු වෙනවා, දැනගන්නවා, ඒ පිළිබඳව සාකච්ඡා කරනවා. පින්නතුනි මේ දේශනාව තියෙන්නේ පින්නතුන් දන්නවා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ධර්මය ඇතුළත් ඒ සියලුම 84000ක් ධර්මස්කන්ධය ඇතුළත් ග්‍රන්ථ සමූහය අපි හඳුන්වන්නේ ත්‍රිපිටකය කියලා. ඒ ත්‍රිපිටකයේත් අපි දන්නවා කොටස් වශයෙන් බෙදලා තියෙනවා. පින්නතුන්ට හොඳට හුරු පුරුදුයි. දීඝ නිකාය, මජ්ක්‍ධිම නිකාය, සංයුත්ත නිකාය, අංගුත්තර නිකාය, කුද්දක නිකාය ආදී වශයෙන් මේ වර්ගීකරණය බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා ඇතුළත් වෙන. ඒ බුද්ධ දේශනාවල ඒ වර්ගීකරණේ මහරහතන් වහන්සේලා සිද්ධ කළා තියෙන්නේ බොහෝම ඊටාම ලස්සන අවබෝධයකින් යුක්තව කරපු ඒ ඊටා හොඳ දර්ශනයක ඉඳගෙනයි ඒ වර්ගීකරණය කළා තියෙන්නේ. ඒක අපිට අවබෝධ වෙන්නේ, වටහා ගන්න පුළුවන් වෙන්නේ ඒ දේශන අධ්‍යයනය කරනකොට ඒ කොටසට අයත් වෙන්නේ. ඒ කෙබඳු වූවත් ඒ බුදුරජාණන් වහන්සේගේ මුළු සමස්ත ජීවිතේම පුරා වසර 45ක බුද්ධ ජීවිතේ දේශනා වෙච්ච කරුණු ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරපු ශ්‍රාවක මහරහතන් වහන්සේලා දේශනා කරපු බුද්ධ දේශනා දැන් බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කොට වදාළ බුද්ධ වචන අපි හඳුන්වන්නේ බුද්ධ භාෂිත කියලා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ ධර්මය අවබෝධ කරපු ශ්‍රාවකයන් වහන්සේලා විසින් වදාළ ඒ දේශනා අපි හඳුන්වනවා ශ්‍රාවක භාෂිත කියලා. ශ්‍රාවකයන් වහන්සේලා සාරිපුත්ත මහරහතන් වහන්සේ වැනි, මහා කොට්ටිත ස්වාමින් වහන්සේ වැනි ඒ උතුම් ශ්‍රාවක ශ්‍රාවිකාවන් විසින් දේශනා කොට වදාළ දේශනා ඒවට ශ්‍රාවක භාෂිත කියලා. ඒ වගේම මේ බුද්ධ දේශනා වශයෙන් ත්‍රිපිටකයේ ගැනෙන දේශනා අතර තියෙනවා බුදුරජාණන් වහන්සේ හමුවෙහි දෙවිවරු කරපු දේශනා දේව භාෂිත තියෙනවා. ඍෂිවරු කරපු දේශනා තියෙනවා ඍෂි භාෂිත කියලා තියෙනවා. එතකොට මේ සියල්ලම ත්‍රිපිටකයට ගැනෙනකොට ඒ බුදුරජාණන් වහන්සේ විසින් වදාළ චතුරාර්ය සත්‍ය ධර්මය යම් තැනක නිසි විදිහට විග්‍රහ වෙනවා නම් ඒ විග්‍රහ කරන්න බුදුරජාණන් වහන්සේට තේමා වුණා නම්
බුදුරජාණන් වහන්සේ විසින් අනුමත කළපු මේ දේශනාත් ඇතුළව මේ සියල්ල අපි ගන්නේ සම්බුද්ධ දේශනා හැටියටයි. ඒකයි ත්‍රිපිටකය තුල තියෙන්නේ. එතකොට පින්නතුනි අන්නේ දේශනා අතර මජ්ක්‍ධිම නිකායෙහි ඒ කොටස් තුනක් තියෙනවා. මූල පණ්ණාසකේ, මජ්ක්‍ධිම පණ්ණාසකේ, උත්තර පණ්ණාසකේ. එයින් තුන්වෙනි කොටසේන අවසාන සූත්‍ර දේශනාවයි ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියලා කියන්නේ. මා ඒ ටික කෙටි හැඳින්වීමක් කළේ ඔබට වඩාත් පහසු වෙන්න මේ දේශනාව හොයාගන්න. එතකොට මෙතනදි වෙන්නේ ලෞතර බුදුරජාණන් වහන්සේ එක්තරා ස්ථානයක වැඩ ඉන්න වෙලාවේ ආනන්ද ස්වාමින් වහන්සේ එක්ක බුදු පියාණන් වහන්සේ වැඩ ඉන්න වෙලාවකදී බුදුරජාණන් වහන්සේ හමු වෙන්න එනවා කවුද? උත්තර කියලා මානවකේ. බුදුරජාණන් වහන්සේ හමු වෙන්න මේ උත්තර මානවකයා එක්තරා ආගමික ශාස්ත්‍රවරයෙක්ගේ ශිෂ්‍යයෙක් හැටියට ඒ ආගමික ශාස්ත්‍රවරයෙක් කියනවා පාරිසරිය කියලා. ඒ පාරිසරිය බ්‍රාහ්මණයගේ ඒ ආගමික ශාස්ත්‍රවරයෙක්ගේ ශිෂ්‍යයෙක් හැටියට පුරුදු වෙච්ච පුහුණු වෙච්ච ඒ ධර්මයේ පිළි අරගත්ත ශ්‍රාවකෙක් උත්තර මානවකයා. ලෝතර බුදුරජාණන් වහන්සේ හමු වෙන්න ඇවිල්ලා බුදු පියාණන් වහන්සේට වැඳලා ගෞරව කරලා ඒ ගෞරව දක්වලා බුදුරජාණන් වහන්සේගේ ඉදිරියේ එකත් පසක වාඩි වුණාම බුදු පියාණන් වහන්සේ උත්තර මානවකගෙන් ප්‍රශ්නයක් අහනවා. කතාව ඒ ධර්ම සාකච්ඡාවක් පටන් ගන්නවා. පින්නතුනේ එතන අපේ ජීවිතයට ගත යුතු යමක් තියෙනවා. ඒ තමයි බුදුරජාණන් වහන්සේගේ ස්වභාවයක් තමයි කවුරු හරි කෙනෙක් ඇවිල්ලා කෙලින්ම එකවර බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රශ්නයක් නොඇසුවත් ඒ පුජ්‍යලේ හමු වුණාම බුදු පියාණන් වහන්සේ ඒ වෙලාවේදී ඒ සුදුසු විදිහට බුදු පියාණන් වහන්සේ ධර්ම කතාවකින් කතාව ආරම්භ කරනවා. ඒක ඉතාම වැදගත් වූ ලක්ෂණයක්. දැන් අපේ ජීවිතේට කෙනෙක් හමු වුණාම සමහර වෙලාවට අපි බලන් ඉන්නවා ආයා මාත් එක්ක කතා කරයි කියලා. එතකොට අපි ඒ සුදුසු වෙලාවෙදී නම් අපි කතා නොකර ඉන්නවා එයා කතා කරනකම්. සමහර වෙලාවට මේ පුජ්‍යලයටත් මගේ හැරිලා ගියොත් අපි හිතනවා මාත් එක්ක කතා කළේවත් නෑ නේද කියලා. එතකොට ඊටාම ගෞරවයෙන් යුක්තව තමන් විසින්ම කෙනෙකුට ඒ සුදුසු වෙලාව නම් අවම වශයෙන් සුව දුක් ਵਿਚාරන්න. දැන් මෙතනකදී වුණත් බුදුරජාණන් වහන්සේ ළඟට ආවහම ඒ ගෞරව උපහාර දක්වල සුව දුක් ਵਿਚාරලයි බුදුරජාණන් වහන්සේ ඒ කතාව ආරම්භ කරන්නේ. ඒ වගේ බුදුරජාණන් වහන්සේ උත්තර මානවක ආපු වෙලාවේ සුව දුක් විමසලා වාඩි වුණු වෙලාවේදී බුදුරජාණන් වහන්සේ බුදු පියාණන් වහන්සේ උත්තර මානවකගෙන් අහනවා, උත්තර මානවක ඔබේ ගුරුවරයා පාරිසරිය බමුණා ඔබගේ ශ්‍රාවකයන්ට ඒ ඔබ පිළිගන්න ඔබ පුරුදු කරන ධර්මයේහි ඉන්ද්‍රිය භාවනාව කියලා එකක් පුරුදු කරනවද? කියා දෙනවද? එහෙම මගක් කියනවද කියලා දේශනා කරනවද කියලා උත්තර මානවකෙන් බුදුරජාණන් වහන්සේ ඇහුවා. එහෙම ඇහුවාම ඒ උත්තර මානවක බුදුරජාණන් වහන්සේට පෙන්වා දෙනවා කියනවා දේසේති බොහෝ ගෝතම පාරිසරියෝ බ්‍රාහ්මනෝ ශාවකානං ඉන්ද්‍රිය භාවනා. එහෙමයි ස්වාමින් වහන්සේ අපේ ගුරුවරයා පාරිසරිය බමුණා අපගේ ශ්‍රාවකයන්ට එතුමාගේ ශ්‍රාවකයන්ට එහෙම ඉන්ද්‍රිය භාවනාවක් ගැන කියලා දෙනවා දේශනා කරනවා.
එහෙම කිව්වම බුදුරජාණන් වහන්සේ ආයිමත් උත්තරකින් අහනවා උත්තර ඒ ඔබේ ගුරුවරයා ඔබේ ශාස්ත්‍රවරයා ඔබේ ශ්‍රාවකයට කියන ඉන්ද්‍රිය භාවනාව කොයි වගේ එකක්ද කොහොමද කියලා දෙන්නේ එතකොට උත්තර බුදුරජාණන් වහන්සේට පිළිතුරු දෙනවා කොහොමද ඉද භෝගෝතම පින්වත් බුදුරජාණන් වහන්සේ ස්වාමීනි භාග්‍යවතුන් වහන්සේ අපිට අපේ ගුරුවරයා කියලා දෙන්නේ චක්කුණා රූපං නපස්සති සෝතේන සද්දං සුනාති ආදී වශයෙන් පෙන්නනවා අපේ ගුරුවරයා අපිට කියලා දෙන්නේ මේ ඇසින් රූප දකින්න එක රූප බලන එක ඒක එයින් මගහැරින්න නොබලා ඉන්න කියලා දෙනවා සෝතේන සද්දං සුනාති මේ කනින් ශබ්ද අහන එක ඉන් වැළකෙන හැටි ඒ වගේ මේ අසා නොසිටින හැටි ඒ වැළකෙන හැටි කියලා දෙනවා අසා නොහිටින්න අහන්න නැතුව ඉන්න කියලා දෙනවා ඒ විදිහට මේ ඉන්ද්‍රිය සියලුම ඉන්ද්‍රියන් පිළිබඳව කන නාසය ආදී වශයෙන් ඉන්ද්‍රියන්ගේ සංවරයට ඒකට ගොදුරු වෙන අරමුණු වලින් වැළකී සිටින්න කියලයි ඒ පාරිසරය ඒ ශ්‍රාවකයන්ට කියලා දෙන්නේ කියලා උත්තර බුදුරජාණන් වහන්සේට කිව්වා. එහෙම කිව්වහම බුදුරජාණන් වහන්සේ උත්තරට කියනවා ඒවං සන්තේකෝ උත්තර දැන් ඒ විදිහනම් ඔබේ ගුරුවරයා ඔබට කියලා දෙන්නේ මේ ඉන්ද්‍රිය සංවරය ගැන ඉන්ද්‍රිය භාවනාව ගැන මොකද හිතන්නේ අන්ධෝ භාවිතින්ද්‍රියෝ භවිස්සති මේ ලෝකේ ජීවත් වෙන අන්ධය ඉන්නවනම් ආන්ගේ අන්ධය ඔබ පිළිගන්නවද භාවිත ඉන්ද්‍රියෝ වැඩි ඉන්ද්‍රිය ඇති කෙනෙක් කියලා බදිරෝ භාවිත ඉන්ද්‍රියෝ භවිස්සති උත්පත්තියෙන්ම බිහිරි වෙලා ඉන්න අය දියුණු කරපු ඉන්ද්‍රිය ඇති අය කියලා ඔබ පිළිගන්නවද ඔබේ ඉගැන්වීම අනුව ඔබගේ ගුරුවරයාගේ ඉගැන්වීම අනුව ඔබේ පිළිගැනීම අනුව මේ ලෝකේ දියුණු කරපුම ඉන්ද්‍රිය ඇති කෙනා තමයි ඉන්ද්‍රිය දියුණුම කරපු ඉන්ද්‍රිය ඇති අය තමයි එහෙමනම් ඒ ජීවත් වෙන ඒ අන්ධය බිහිරි අය ඕ යම් කිසි කෙනෙක්ගේ ඒ ඉන්ද්‍රිය දුර්වල වෙලා නම් විකල වෙලා නම් ආන්ගේ අය එහෙනම් මේ ඔබේ ශාසනයේ ඔබේ ගුරුවරයා කියන විදිහට දියුණුම වැඩුණා වූ ඉන්ද්‍රිය ඇති ශ්‍රාවකයෝ නේද කියලා ඇහුවා. ඔබ පිළිගන්නවද? එතකොට මේ කාරණය නැවත බුදුරජාණන් වහන්සේ උත්තරකින් ප්‍රශ්න කළාම උත්තරේ මොහොතේ තමයි හිතන්න පටන් ගත්තේ අර ගුරුවරයා කියපු දෙයින් එහාට ගිහිල්ලා. ඒ උත්තර බ්‍රාහ්මණයට ඒ මොහොතේ බුදුරජාණන් වහන්සේ ඇසූ ප්‍රශ්නයේදී සිහිය කැඳෙව්වා මේ කියපු විදිහට බැලුවොත් එතකොට ඔහුටම ඔහු පිළිගත්තු දේ පිළිබඳව ගැටලුවක්. ඔහුටම ඔහු පිළිගත්තු දේ පිළිබඳව තර්කණයක් මතුවෙනවා. එතනින් එහාට යාට මොකද වෙන්නේ? එයාට උත්තර නැති වෙනවා. තුන්හි භූතෝ නිහඬ වෙනවා. ඒ වගේම මංකු භූතං පත්තක්කන්දං අදෝමකෝ පජ්ජායත්තං ආදි වශයෙන් පෙන්නනවා. අර උත්තර නැතිව මේ නිකන් ඇඟ ඉරිවැටිලා වගේ ඇඟ තද වෙලා එයාට කායිකවත් අපහසුතාවයකටපත් වෙලා බිම බලාගෙන උත්තර නැතිව කල්පනාවක් නොමැතිව කුමක් කියන්නෝ කියලා කල්පනාවක් අදහසක් නැතුව
මෙහෙම ඉන්න එකපාරටම බුදුරජාණන් වහන්සේ ඉදිරියේ නිරුත්තර වෙනවා. අන්න ඒ වෙලාවේදී තමයි බුදුරජාණන් වහන්සේ එතන වැඩ හිටපු ආනන්ද ස්වාමින් වහන්සේ දිහාට හැරිලා බුදුරජාණන් වහන්සේ ආනන්ද ස්වාමින් වහන්සේට මේ කාරණේ පැහැදිලි කරන්නේ. මොකක්ද? අඤ්ඤතාකෝ ආනන්ද දේසේති අරියස්ස විනේ අනුත්තරං ඉන්ද්‍රිය භාවනා. එමන බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ආනන්ද මේ පාරිසරිය බ්‍රාහ්මණයා පැහැදිලි කරන ඒ ශ්‍රාවකයන්ට කියලා දෙන දැන් මේ වෙලාවේ උත්තර මානවකයා අපි ඉස්සරහා මේ කියපු විදිහේ ඉන්ද්‍රිය සංවරය ඉන්ද්‍රිය භාවනාව කියන එක ඒක එකක්. ඒ ශාස්ත්‍රූවරයාගේ ශාසනයේ තියෙන එකක්. ඒ ශාස්ත්‍රූවරයාගේ ඉගැන්වීමේ තියෙන එකක්. හැබැයි ලෞතර බුදුරජාණන් වහන්සේගේ ධහමෙන් තිබෙනවා ඉබඳු ඉන්ද්‍රිය භාවනාවක්. ඒක අර මුලින් කියාපු මේ දැන් උත්තර කියපු ක්‍රමේ නෙවෙයි ඊට වඩා වෙනස් එකක්. ආන්ගේ වෙනස් එක ඒ වෙනස් කාරණේට ඒ කියාපු ඉන්ද්‍රිය භාවනාවට මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඉන්ද්‍රිය භාවනාවට කියන්නේ ආර්ය විනේහි ඉන්ද්‍රිය භාවනාවට ඒ ඉන්ද්‍රිය භාවනාව තව එකක් කියලා බුදුරජාණන් වහන්සේ ආනන්ද හාමුදුරන්ට පැහැදිලි කළා. දැන් මේ කාරණේ පැහැදිලි කළාම ආනන්ද ස්වාමීන් වහන්සේ බුදුරජාණන් වහන්සේට දේශනා කරනවා පැහැදිලි කරනවා ඊතස්ස භගවා කාලෝ ස්වාමීනි බුදුරජාණන් වහන්සේ ඔබ වහන්සේට දැන් ඒ සඳහා කාලය දැන් තමයි හරිම වෙලාව ඒ බුද්ධ ශාසනයේ ආර්ය විනයේ තියෙන ඉන්ද්‍රිය භාවනාව දේශනා කරන්න. ඒතස්ස සුගතෝ ඒතස්ස සුගත කාලෝ සුගතයන් වහන්සේ ඔබ වහන්සේට බුදුරජාණන් වහන්සේට ඒ කාරණේ පැහැදිලි කරන්න මේ වෙලාව. පින්නතුනි ආනන්ද හාමුදුරුවෝ කියලා කියන්නේ අපි දන්නවා බුදුරජාණන් වහන්සේගේ ධර්ම භාණ්ඩාගාරික බුදුරජාණන් වහන්සේ විසින් දේශනා කරපු සියලුම ධර්ම දරාගත් උතුමා. ඒ වගේම බුදුරජාණන් වහන්සේගේ අග්‍ර උපස්ථායක වගේම බුදු පියාණන් වහන්සේ යම් තැනක ධර්මයක් දේශනා කළා නම් ආනන්ද ස්වාමින් වහන්සේ නොමැතිවේ ඒ කරුණ නැවත ආනන්ද ස්වාමින් වහන්සේට මතක් කළා. ඒ පුරා 45 වසක් බුද්ධ ජීවිතේ වදාළ ධර්මයේ දරාගෙන ඇවිල්ලා අපිට අද දායාද කළ පුතුමාන් වහන්සේ ආනන්ද හාමුදුරුවෝ. එනිසා ආනන්ද ස්වාමීන් වහන්සේ මේ ධර්මයේ දේශනා මේ කරුණ පැහැදිලි කරන්න කියලා කියන්නේ කිව්වේදා උන්වහන්සේගේ තම තනි අවබෝධයට නෙවෙයි අද අපිට සමස්තයටම ඒ සමස්තේම අවබෝධයට උපකාර වෙන ධමයක් තමයි එදා ආනන්ද හාමුදුරුවෝ බුදුරජාණන් වහන්සේගෙන් විමසලා දැනගත්තේ. එහෙම දැනගෙන බුදුරජාණන් වහන්සේට එහෙම මතක් කළාම බුදු පියාණන් වහන්සේ මතක් කළ ආනන්ද එහෙනම් දැන් ඔබ ඒ කාරණය ඔබට ඒ කාරණේ දේශනා කරනවා පැහැදිලි කරනවා. ඒ නිසා දැන් ඔබ එය අහලා දරා ගන්න කියලා බුදු පියාණන් වහන්සේ මේ කරුණු ටික පෙන්වා වදාලා. එතකොට මේ බුදු පියාණන් වහන්සේ දේශනා කරපු ආර්ය විනේහි තිබෙන බුදු පියාණන් වහන්සේ දේශනා කරපු මේ ආර්ය විනේහි තිබෙන ඉන්ද්‍රිය භාවනාව කුමක්ද? එහෙම නැත්නම් මේ සමස්තයක් හැටියට හඳුන්වන්නේ ඉන්ද්‍රිය භාවනාව කියලා. එහෙම නැත්නම් ආර්ය විනය කියලා. ඒ කුමක්ද කියලා අපි නුවණින් විමසලා බලමු. පින්නතුනි මේ කාරණය පැහැදිලි කරගන්න එතනින් එහාට අපි සාකච්ඡා කරන්න කලින් තව ඊට උපකාර වෙන කරුණු කීපයක් පිළිබඳව මේ වෙලාවේ මතක් කරන්න කැමතියි.
දැන් පින්නතුන් මේ මොහොතෙහි මේ ස්ථානයේ හිටියනම් අපි ඔබ හිටියනම් මේ කරුණ පිළිබඳව මීට වඩා සමීපව ඒ පිළිබඳව ඔබ අපි හැමදෙනාම එකතු වෙලා සාකච්ඡා කරන්න තිබුණා. මේකට හේතුව තමයි ඔබ දන්න තැන ඉඳලා අපිට අපි එතනින් එහාට යන්න පුළුවන්. අප දන්නා තැන ඉඳලා එතනින් එහාට යන්න පුළුවන්. ඒ වගේම මා නොදන්න ඔබ දන්න තැන ඉඳන් අපිට මේ කරුණ ගැන සාකච්ඡා කරන්න පුළුවන්. අපි ඊට දුර බැහැර හිටියත් මේ වෙලාවේ ඔබටත් මට පැහැදිලි කරන්න පුළුවන් විදිහට පින්නතුන්ට දරන්න පුළුවන් විදිහට පින්නතුන්ට ඒ පිළිබඳව අවබෝධ කරගන්න පුළුවන් මට්ටමට අපි මේ කරුණු ටික කතා කරන්න ඕනේ. පින්නතුනි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ කියලා කියන්නෙම මේ දේශනාව පමණක් නෙවෙයි. සමස්ත ධර්මයේම කියලා කියන්නේ අර අපි මුලින් කියපු විදිහටම මේ මනස මූලික කරගෙන අපේම ජීවිතයේ පෙළඹඳ කියපු ජීවිත කතාවක් තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ. කොයි බුද්ධ දේශනාව ගත්තත් එයින් කියන්නේ මගේ ජීවිතේ මගේ ජීවිත කතාවයි කියන්නේ. ඔබේ ජීවිතේ ඔබේ ජීවිත කතාවයි මේ බුදුරජාණන් වහන්සේගේ දේශනාව කියලා කියන්නේ. ඒ ජීවිත කතාව කියලා කියන්නෙම අපි මේ ජීවිතයේ හැටියට කියන්නෙම මේ දරාගෙන ඉන්න කය පමණක් නෙවෙයි. අපි අවුරුදු ගණනාවක් 10ක් 15ක් 20ක් 25ක් 75ක් හෝ ඊට වඩා වැඩි ප්‍රමාණයක් දරාගෙන ඉන්න ජීවත් වෙන කාලයට විතරක් නෙවෙයි මේ දරන් ඉන්න කයට විතරක් නෙවෙයි ජීවිතය කියලා කියන්නේ. මේ හිතයි කයයි දෙකම පිළිබඳවයි ජීවිතය කියලා කියන්නේ. එතකොට මේ හිතයි කයයි දෙක පිළිබඳව ඒ ජීවිත කතාව කියලා කියන්නෙම ඒ ජීවිත කතාව කියලා කියන්නේ අද ඉන්න අපි විතරක් නෙවෙයි. මීට පුරා අවුරුදු 2500කට එහා අතීතයේහි ඉඳපු අයගේ ජීවිත කතාවයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ. අද අපේ මේ සමස්ත ලෝකයේම විශ්වයේම ජීවත් වෙන සමස්ත දෙනාගේම ජීවිත කතාවයි මේ බුදුරජාණන් වහන්සේගේ ධර්මය කියලා කියන්නේ. තව අවුරුදු 5000කින් ඊටත් වඩා දීර්ඝ කාලයකින් ආයි ජීවිතය කියලා ගත්තත් ඒ තියෙන්නේ මේ ටිකම තමයි. ඒකයි බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මය හැම වෙලාවකම ගන්නේ අකාලික හැටියට. බුද්ධ කාලයට පමණක් නෙවෙයි, අදට පමණක් නෙවෙයි, අනාගතයටත් මේ ධර්මයේ විදිහමයි. ඒකයි මේ ජීවිත කතාව කියලා කිව්වේ නිකම්ම නෙවෙයි. ඒකයි හේතුව. එනිසා මේ බුදුරජාණන් වහන්සේගේ මේ ධර්මයේ හොඳට බැලුවහම පේනවා මේ ජීවිත කතාවෙන් බැහැරව හිස්ව කියලා අයින් කරන්න දෙයක් නැහැ. රාජ කතා, චෝර කතා ආදී වශයෙන් ගන්න හිස් කතා මේ නැහැ. සමස්තේම තියෙන්නේ නුවණ සිහියෙන් නුවණින් කෙනෙක් නවත තමන්ගේ ජීවිතයට ගලපලා මෙනෙහි කරනකොට තමන්ට තමන්ගේම ජීවිතය අවබෝධ කරවන අවබෝධ වෙන පැතිකඩක් අවබෝධ වෙන මගක් තමයි මේ තියෙන්නේ. මේ දේශනාව තුල තියෙන්නේ ඒකම තමයි. පින්නතුනි, ඒ නිසා ලෞතර බුදුරජාණන් වහන්සේ ඒ ජීවිතය කියලා අපිට විග්‍රහ කරලා පෙන්වුවේ අර මුලින් කියපු විදිහට අවුරුදු 50ක 60ක මේ කය පවත්වන ටික විතරක් නෙවෙයි. මේ නාම රූප දෙකම එහෙම නැත්නම් සිතයි කයයි දෙකම ජීවිතයේ හැටියට ඒ ජීවිතේ විග්‍රහ කරලා බෙදලා පෙන් කරලා පෙන්වනවා. එතකොට මෙන්න මේ කාරණා මත
මේ අපි හැම දිනාම පරිහරණ කරන ආයතන ටිකක් තියෙනවා. අන්නේ ආයතන විග්‍රහ කළා බෙදා දක්වලා පෙන්වුවා මේ ජීවිතය කියලා කිව්වා ඒ සියල්ලම. එහෙනම් ඇස, කන, නාසය, දිව, ශරීරය, මනස කියන මේ ආයතන ටිකක් ආයතනත් ඊට ඊට ඒ ආයතන වලට අභ්‍යන්තර ආයතන වලට යොමු වෙන බාහිර ආයතන ආදී වශයෙන් මේ සමස්තයම අපේ ඉන්ද්‍රිය පිළිබඳව විග්‍රහ කරන ජීවිතය කියලා ඒ සියල්ලම ඇතුළත්වයි බුදුරජාණන් වහන්සේ මේ කාරණේ පැහැදිලි කරන්නේ. එතකොට මෙන්න මේ කියාපු ආයතන ටික පවත්වලා මේ ආයතන ටික එක් අපි ජීවත් වෙන්න ගිහිල්ලා මේ ආයතන පරිහරණය කරනකොට ඒ ආයතන පරිහරණය කරන්න ගිහිල්ලා අපි වැටෙන්නා වූ අපි වැටිලා ඉන්නා වූ මහා අවුලක් පිළිබඳව බුදුරජාණන් වහන්සේ පෙන්නනවා. අන්නේ වැටිලා ඉන්න අවුල නිසා එහෙම නැත්නම් ඒ ආයතන අපි නිසි විදිහට පරිහරණය නොකරපු නිසා ඒ හරහා අපේ ජීවිතේට ලං කරපු දුක් ටිකක් තියෙනවා. එහෙම නැත්නම් දුකක් තියෙනවා. අන්නේ ආයතන පරිහරණය ගිහිල්ලා අපි විඳින දුක ගැනයි බුදුරජාණන් වහන්සේ කියලා තියෙන්නේ. බුදු පියාණන් වහන්සේ ඒකයි මේ ජීවිත කතාව තුළ කියන්නේ. ඒ ආයතන පරිහරණය කරන්න ගිහිල්ලා වැටිච්ච අවුලක් ඒ වගේ මේ අවුල නිසා විඳින්නා වූ දුකක් ඒ වගේම ඒ දුක පිළිබඳව පමණකුත් නෙවෙයි එතනින් නිදහස් වෙන මගක් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙනවා. පින්නතුනි ලෞතර බුදු පියාණන් වහන්සේගේ ධර්මයේ තුල තියෙනවා ලස්සන උපමාවක් තැනකදී. බුදු පියාණන් වහන්සේ එක්තරා තැනකට වැඩම කරපු වෙලාවක බුදු පියාණන් වහන්සේට හමු වෙනවා බුදුරජාණන් වහන්සේ ළඟට එනවා වච්චගොත්ත කියලා පරිබ්‍රාජකයෙක්. ඇවිල්ලා බුදු පියාණන් වහන්සේට මතක් කරනවා ස්වාමීනි බුදුරජාණන් වහන්සේ අපේ ශාස්ත්‍රවරු මේ ලෝකේ ඉපදිලා ජීවත් වෙලා මැරිලා යන අය ගැන සමහර ශාස්ත්‍රවරු කියනවා. මේ අය මෙහෙම ඉපදිලා මෙහෙම ජීවත් වෙලා මෙහෙම මැරිලා ගිහිල්ලා මේ අසවල් තැන්වල ඉපදුනා කියලා ඒ ශාස්ත්‍රවරු ගුරුවරු කියනවා. එහෙම අය ඉන්නවා. බුදුරජාණන් වහන්සේත් එහෙම කියනවා. හැබැයි එහෙම කියන්නේ සමහර අය ගැන විතරයි. බුදුරජාණන් වහන්සේ කියනවා මෙහෙමයි ඉපදිලා ඒ අය මේ තැන්වල ඉපදුනා කියලා කියන වෙලාවල් තියෙනවා. හැබැයි ඒ අතරේ තව සමහර අය ගැන බුදුරජාණන් වහන්සේ කියනවා දේශනා කරනවා ඒ අය තෘෂ්ණාව දුරු කළ ප්‍රහාණය කරලා නිවන් දැක්කා කියලා කියනවා. හැබැයි ඉපදුණු තැනක් කියන්නේ නැහැ කියලා කවුද මේ වච්චගොත්ත බුදුරජාණන් වහන්සේට පැහැදිලි කරනවා. මෙන්න මේ කාරණය කියපු තැනදී මේ කාරණය පැහැදිලි කළාම බුදුරජාණන් වහන්සේ ඒ කාරණය මුල් කරගෙන ඒ තෘෂ්ණාව උපාදානය කරගත්තු අය ගැන මම එහෙම උපදින බව කියනවා ඇත්ත. උපාදානය නොකරගත්තු අය තෘෂ්ණාව දුරු කරලා ඒ නිවන් දැක්කා කියලා දේශනා කරනවා මතක් කරනවා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්වනවා. පෙන්නලා එතෙන්දී ඒ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුල ලස්සන උපමාවක් පෙන්නනවා. ඒ උපමාව තමයි මේ ලෝකේ සමහර ගස් තියෙනවා. ඒ ගස් දිහා බැලුවහම ඒ ගහේ සමහර වෙලාවට කොළයක්වත් නොකැඩුවොත් ගහක කොළයක්වත් නොකැඩුවොත් ඒ ගහේ කිරි තියෙයි කියලා හොයන්න බෑ. කිරි ගස් තියෙනවා. උදාහරණයක් ඇටියට ගත්තොත් දැන් රබර් ගහ, කොස් ගහ වගේ එකක්
ඒ ගහ සාමාන්‍ය විදිහට මේ තිබෙනවා. හැබැයි ඒ ගහේ කොළයක් හරි කැඩුවොත් තමයි ඒ ගහේ කිරි තියෙනවද කියලා අපිට දැනෙන්නේ. දැක ගන්න පුළුවන්කම තියෙන්නේ. ඒ බඳු ගස් තියෙනවා. එතකොට බොහෝ වෙලාවට දැන් මෙන්න මේ බඳු ගස් ඊටාම බීජයකින් හටගෙන කුඩා කාලේ ඉඳලා ගහ වර්ධනය වෙලා තරුණ වෘක්ෂයක් වුණාට පස්සේ ඒ තරුණ වෘක්ෂයට තරුණ ගහට කවුරු හරි ඇවිල්ලා කෙටේරියක් අරගෙන ඇවිල්ලා තැන් පහකට මේ කෙටේරියෙන් ගැහුවොත් පස් තැනකට මේ කෙටේරියෙන් ගැහුවොත් ඒ ගහපු පස් තැනින්ම මොනවද ගලන්නේ මොනවද පිට වෙන්නේ මොනවද එන්නේ ඒ පස් තැනින්ම එන්නේ කිරි පින්නතුනි ඒ පස් තැනින්ම කිරි එනවා වගේ කිරි එන්නේ අර කෙටේරියෙන් ගැහුවට පස්සේ එතකොට මේකට කියනවා කීර රුක්කෝපමාව කියලා. ආන් ඒ වගේ මේ අපේ ජීවිතයත් ඒ වගේ. අපි මේ ලෝකයට උපත ලැබපු මොහොතේ ඉඳලම හැම මොහොතකම අපේ මනස තුල අපි දේවල් ටිකක් එකතු කරගන්නවා. රැස් කරගන්නවා. දැන් බලන්න අපි පුංචි කාලේ ඉඳලා අපේ ජීවිතේ බැලුවොත් එකතු කරගත්තු මනසෙහි දරාගත්තු එහෙම නැත්නම් එකතු කරගත්තු දත්ත ටිකක් තියෙනවා ඩේටා ටිකක් තියෙනවා. එතකොට දැන් අන්නේ ඩේටා ටික වගේ එකතු කරගත්තු දත්ත ටික වගේ තමයි මොනවද මේ ගහේ තියෙන කිරි. දැන් අර ටැන් පහකට ගැසුවා වගේ තමයි මේ අපේ ඇහැ කන නාසය දිව ශරීරය කියන ඒ ආයතන පහ. දැන් කවුරු හරි ඇවිල්ලා මේ ගහට ඒ පස්සනට කෙටේරියෙන් කොටනවා කියවනේ කොටන එක මොකක් වගේද කෙටේරියකින්. ඒ ඇසට ආපాతගත වෙන ඇසට හමු වෙන ඒ අරමුණු කනට හසු වෙන අරමුණු නාසයට හසු වෙන අරමුණු දිවට හමු වෙන අරමුණු ආදී වශයෙන් කයට හමු වෙන අරමුණු මේ ඒ කෙටේරියෙන් ගහනවා වගේ තමයි ඒ අරමුණු බද්ධ වෙන එක අරමුණු හමු වෙන එක ස්පර්ශ වෙන එක. එතකොට ඒ අරමුණු හමු වුණාම අර කෙටේරියෙන් ගැහුවා වගේ ගහනකොට ඒ කිරි ගලනවා කිරි එනවා වගේ මොකද්ද වෙන්නේ? ඒ අරමුණට අදාළව හමු වෙන අරමුණට අදාළව අපේ මෙහි මනසේ තිබෙන දත්ත වලින් අපි ගබඩා කරගත්තු විදිහෙන් අපි දරාගෙන ඉන්න විදිහෙන් ඊට පස්සේ මොකද්ද? ඒක හරහා අපි නිගමන වලට එනවා. ඒකෙන් තමයි අපි තීන්දුව තීරණ අරමුණ පිළිබඳව විශ්ලේෂණය කරගන්නේ. පින්නතුනි එතකොට මෙන්න මේ කාරණා ටික පෙන්නුවේ එහෙමනම් අපේ ජීවිතයේ අපි කුඩා කාලේ ඉඳලම මේ ගත්තු අරමුණු හරහා අපි එකතු කරගත්තු ටිකත් එක්ක තමයි මේ ඉන්ද්‍රිය පරිහරණය කළා සමාජ ජීවත් වෙන්නේ. එතකොට හැම වෙලාවකම මොකද වෙන්නේ? ඒ අපි හදාගත්තු ලෝකයට අනුව ඒ අපි දරාගෙන ඉන්න ලෝකයට අනුව අපි හදාගත්තු ලෝකයට අනුව තීන්දුව තීරණ නැත්නම් මේ ඉන්ද්‍රිය පරිහරණය කරන්න ගෙහැල්ලා ඒවා තුලින් එතකොට කුමක්ද වෙන්නේ? හැම වෙලාවකම අර හිත අපිරිසුදු වුණාම එහෙම නැත්නම් ඒ අභ්‍යන්තරයේහි අපිරිසුදු වෙනකොට අර එකතු කරගන්න දේට වලින් දත්ත වලින් මේ හිත අපිරිසුදු වෙනකොට චිත්ත සංකිලේසා භික්ඛවේ සත්තා සංකිලේසා ඒ
අපිරිසුදු වෙනකොට මොකද වෙන්නේ? සත්වයා අපවත් අපේ ජීවිතයත් එතකොට මොකද්ද වෙන්නේ? අපිරිසුදු වෙනවා. එහෙම නැත්නම් ඒ ඉරණමට අපිපත් වෙනවා. ඒ කරහා ලබන දුක් සමුදාය අපිට විඳින්න වෙනවා. පින්නතුනි මෙන්න මේ කාරණේ පිළිබඳව බුදුරජාණන් වහන්සේ මේ කාරණේ පිළිබඳවයි ඊටාම පැහැදිලිව ලස්සනට අපේ ජීවිතය ගැන මේ දේශනාවෙන් කියලා තියෙන්නේ. එතකොට භාවනා කියනකොට ඉන්ද්‍රිය භාවනානේ. භාවනා කියනකොට පින්නතුන්ට මතක් වෙන්න පුළුවනි කුමක්ද? තමන් කරපු භාවනාව. ඒ පුජ්‍යලයා තමන් එක්ක පුරුදු කරලා තියෙන භාවනාවක් දැන් පුරුදු කරන එකක් මොකක් හෝ මේ භාවනා කියපු ගමන්ම මතක් වෙන්නේ එහෙම භාවනාවක්. පින්නතුනි ඒ බඳු භාවනා හොඳයි. ඒ බඳු භාවනා තිබිය යුතුයි. හැබැයි මේ බඳු වෙලාවක හැම වෙලාවකම බලන්න ඕනේ මෙහි මේ ධර්ම ශ්‍රවණයේ තුලින් ඇති කරගන්න අවබෝධය හැම වෙලාවෙම ඔබ ඒ කතා කරන එහෙම නැත්නම් ලෝකේ හිම සමස්ත ලෝකේ හිම බෞද්ධ වුණත් අබෞද්ධ වුණත් කතා කරන භාවනාවයි. එතකොට මේ දෙකේ තිබෙනා වූ සමීප බව එකතු බව කොතනදී ඇති වෙන්නේ කියලා. දැන් බුදුරජාණන් වහන්සේගේ මේ බුද්ධ කාලයේදී බුදු පියාණන් වහන්සේ පහළ වෙච්ච අවස්ථාවේදී භාවනා වශයෙන් හිත වඩපු අය ලෝකෙ හිටියා. අදටත් ඉන්නවා. දැන් බුද්ධ කාලේ ගත්තොත් ඒ භාවනාවෙන් හිත දියුණු කරලා එලෙස් යම් ප්‍රමාණයකට යටපත් කරලා ධ්‍යාන වඩලා සමහරට මේ ජීවිතේම නොයෙකුත් ඒ ධ්‍යාන බලයෙන් විවිධ හැකියාවන් දක්වලා කුසලතාවයන් පෙන්නලා සමහර වෙලාවට රූපී ඒක තවදුරටත් ඒ ධ්‍යාන තුල ඉඳගෙන ඒ අය මියදුනොත් රූපී අරූපී බ්‍රහ්ම ලෝකවල උපත ලබන්න දක්වා භාවනා කරපු අය ලෝකෙ හිටියා. බුදු පියාණන් වහන්සේ දේශනා කරපු කොටස් දෙක අතරින් අත්තකිලමතාන යෝගීව ඉඳපු ඒ පුරුදු කරපු අය අතරත් මේ කියාපු හැකියාවන් තිබිච්ච අය හිටියා. එහෙම වුවත් මොකක්ද අපිට පේන්නේ නැත්තේ? තව දුරටත් ඔවුන් තුල ඒ භාවනාව තුල ආසවක්ඛය ඥානය තිබුණේ නැහැ. ඒ වැඩූ ඒ ශක්තිය තුල නුවණ තුල ආසවක්ඛේ ඥානය තුලින් සෝවාන් සකදාගාමි අනාගාමි අරහත් කියන මාර්ග ඵල නැමැති ඵලය පිළිතුරක් හමු වෙන්න ඕන. ඔය දෙක නොතිබුණු නිසා තවදුරටත් ඒ භාවනාව තුළ ඔවුන් සම්පූර්ණ වුණේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ මේ ආර්ය විනය තුළ මේ භාවනාව තුළ මෙන්න මේ කියන කරුණ මතුවෙනවා. නිසා එතනින් ඉදිරියට යනවා. ඒ නිසාම පින්නතුනි ලෞතර බුදු පියාණන් වහන්සේගේ ධර්මය ශ්‍රවණය කරලා ධර්ම ශ්‍රවණය තුලින් ඇති කරගන්න නුවණ ඒ අවබෝධය ප්‍රයෝජනවත් අවබෝධයේ වළංගු වෙනවා. ඒ භාවනාව කියලා ගන්නකොටම මේ කරුණු දෙක එකට යන්නේ. මේ මොකුත් නොදැන කවුරු හෝ භාවනා කරන්න යනවා කියලා යනව නම් ඔහු වැඩන්නේ මොන මගද? ඔහු වඩන මාර්ගය ඔහුගේ ඉලක්කය කුමක්ද? ඔහුට ඒ තමන් යන වඩන මාර්ගය පිළිබඳ පැහැදිලිද? ඒ සියල්ල හමු වෙන්නේ ධර්ම ශ්‍රවණය තුලින්, ධර්ම සාකච්ඡාව තුලින්, සත්පුරුෂ ආශ්‍රය තුලින් මේ සියල්ලෙන් තමයි ඒ උපකාරය අපිට ලැබෙන්නේ. ඒ නිසා අපි ලෝකේ අපෙන් බාහිරව මේ භාවනාව කියන එකට වඩා මේ තුලම තමයි මේ ධර්ම ශ්‍රවණය තුලම ධර්ම සාකච්ඡාවම තුලම
ඒ පින්නතුන් අපි අපේක්ෂා කරන භාවනාමය වශයෙන් වැඩි යුතු ටිකක් ඒ හැරෙන්න අද බනහලා කවදා හරි භාවනා කරනවා කියනවට වඩා ඒකත් හොඳයි. හැබැයි මේ මොහොත තුලම මේ භාවනාවක් කර ගැනීමයි අවශ්‍ය වෙන්නේ. මේ මොහොත තුල කියලා කියන්නේ ඔබ යම් වෙලාවක නම් අපේ මේ ස්වාමින් වහන්සේ නමක් ඒ දහමක් විග්‍රහ කරන වෙලාව ඔබ යම් වෙලාවක නම් ඒ බුද්ධ දේශනාවක් කියවන වෙලාව ඔබ යම් වෙලාවක නම් බුදුරජාණන් වහන්සේගේ ඒ බුද්ධ ඒ දේශනාවක් සාකච්ඡා කරන වෙලාව ඒ මොහොතම සිහි නුවණ දෙකින් එහෙම නැත්නම් නුවණින් විමසා තමන්ගේ ජීවිතයට ගලපා බලනකොට තමන්ගේ ජීවිතයේ ධර්මයේ තුලින් දකිනකොට හරියට ඔබ ගමනක් යන්න ලෑස්ති වෙලා ඒ යන්න සූදානම් වෙලා කණ්ණාඩි ඉදිරියට ගියාම ඒ කණ්ණාඩි ඉදිරියේ ඔබට පේන්නේ ඔබමයි වෙන කවුරුත් නෙවෙයි. ඒ කණ්ණාඩි ඉදිරියේ හිටගත්තාම ඔබට ඔබ පේනවා වගේ මට මාව පේනවා වගේ මේ ධර්මයේ නැමැති කණ්ණාඩි ඉස්සරහා හිට ගන්නවා වගේ වැඩක් තමයි ඔබ යම් වෙලාවක මේ ධර්ම ශ්‍රවණය කරනවා නම් ධර්ම සාකච්ඡා කරනවා නම් ඒ ධර්ම සූත්‍ර දේශනාවක් කියවනවා නම් තමන්ට තමන්ව පේනවා තමන්ගේ ජීවිතය තමන්ටම අවබෝධ වෙනවා. එතකොට අන්නේ දහම් කැඩපතක් වගේ තමයි හැම වෙලාවකම ඒ මොහොතේදී තමන්ට මෙන්න මේ අහන ධර්මය සාකච්ඡා කරන දේ කියවන දේ පිනතුනි ලෞතර බුදු පියාණන් වහන්සේ මෙන්න මේ කාරණේ ටික පෙන්නලා දැන් ඒ ආර්ය විනයෙහි තිබෙන ඉන්ද්‍රිය භාවනාව මොකක්ද කියලා ආනන්ද ස්වාමීන් වහන්සේට ඊළඟට පෙන්නනවා. මොකක්ද ආර්ය විනයෙහි තියෙන ඉන්ද්‍රිය භාවනාව? චක්කුණා රූපං දිස්වා uppajjati මනාපං. ආනන්ද මේ ඇහෙන් රූපයක් දැක්කහම ඉපදිනවා මොකද්ද මනාපය. දැන් එතන බලන්න ඕනේ ඒ කොමක්ද ඇස කියලා කිව්වේ මොකද්ද? අපි සාමාන්‍යයෙන් ඒ ඇහැ කියනකොටම අපිට ගැනෙන්නේ අපි ගන්නේ මේ ශරීරයේහි පිහිටලා තියෙන ඇස. පින්නතුනේ ඒක ඇස තමයි චක්කු තමයි. ඒ ඇස තමයි අපිට උපකාර වෙන්නේ රූප අරමුණු කරන්න. හැබැයි මෙතෙන්දී ඇහැ කියලා මූලික වශයෙන්ම ගන්නේම ඒ ඇහිහිම ඒ ඇස තුලම තිබෙන්නා වූ ශක්තියක්. ඒකට කියනවා චක්කු ප්‍රසාද කියලා. පින්නතුන් අපේ ස්වාමින් වහන්සේ ඒ අභිධර්මයේ එහෙම කියලා දෙනකොට පින්නතුන් අටවිසි රූප කියලා ඉගෙන ගන්නවා. ඒ තියෙනවා චක්කු ප්‍රසාද කියලා. චක්කු ප්‍රසාද, සෝත ප්‍රසාද, ධාන ප්‍රසාද ආදී වශයෙන් මේ ප්‍රසාද රූප තියෙනවා. එතකොට මෙන්න මේ ඒ ඇසේ රූප දැකීමේ ශක්තියටයි එතන චක්කු කියලා කියන්නේ. ඇයි එහෙම ගන්නේ? එහෙම නැතුව ඒක හැම වෙලාවකම මනසත් එක්ක බද්ධ වෙලා තියෙන දෙයක්. එතකොට එහෙම නැත්තම් ඒ ඇස තිබූ පමණින්ම රූප දකින්න බෑ. ඒකට හේතුව නිකන් අපි හිතමු කෙනෙක් මියදෙනවා. මියදුනාම ඒ පුජ්‍යලයා සමහර වෙලාවට අපි දැකලා තියෙනවා ඇස් අරගෙන මියදිච්ච අය. ඇහැ ඇරිලා තියෙනවා. ඒකෙන් කියනවද රූප පේනවද? නෑ. එතකොට එහෙනම් පේනවා ඒ චක්කු කියලා මූලික වශයෙන් මේ සමස්ත ඇහැ කතා කළාට අපි ගැඹුරින් ගන්නේ ඒ චක්කු ප්‍රසාදේ ශක්තිය රූප දකින ඒ ඇසට ප්‍රතිබිම්බය එනකොට ඒක දරන්න දකින්න පුළුවන් ශක්තියට.
එතකොට මෙන්න මේ ඇහෙන් රූපයක් දැක්කහම රූපය කියලා කිව්වේ මොකක්ද? අපි මේ බාහිර හැම තැනකම දකින බාහිරත් අභ්‍යන්තරයේ දැන් වෙන කෙනෙකුට අපේ ඇහත් රූපයක් තමයි. සතර මහා ධාතුන්ගෙන් හටගත්තු දෙයකට අපි කියනවා රූප කියලා. හැබැයි මේ ඇහෙන් රූපයක් දකිනවා කියනකොට ඒක ඊටත් වඩා එහාට යනවා. ඒ ඇහැට වැටෙන ප්‍රතිබිම්බය වර්ණ රූපය අයි එතන රූප කිව්වේ. එතකොට ඒ එක ප්‍රතිබිම්බයක් උපකාර කරගෙන මේ ඇහි චක්කු ප්‍රසාදේ තවත් ප්‍රතිබිම්බයක් ඒ ස්පර්ශ වෙනවා. එතකොට අන්නේ සෙවණැල්ල වගේ වර්ණ රූපයට තමයි එතන රූප කියලා කියන්නේ. එතකොට මෙන්න මේ ඇසෙන් යම් කිසි කෙනෙක් රූපයක් දකින විට විස්වා දෙක උප්පජ්ජති මොකද්ද උපදිනවා මොනවද උපදින්නේ මනාපං කැමැත්තක් උපදිනවා පින්නතුනි එතකොට අපිට පේනවා දැන් මේ මනාපයක් ඉපදුනේ එහෙම නැත්නම් ඒක පිළිබඳව ඒ රූපේ පිළිබඳව කැමැත්ත ඉපදුනේ කොහේද ඉපදුනේ හිතේ මනසේ එතකොට එහෙනම් මේ මනෝ ආයතන එහෙම නැත්නම් මනස මනෝ ධාතුව හැම වෙලාවකම මේ සියලු ඉන්ද්‍රිය හා බද්ධ වෙලා පවතින එකක් කියන එක පේනවා. දැන් උප්පජ්ජති මනාපං කැමැත්තක් ඇති වෙනවා. ඒ කැමැත්ත ඇති උනේ කොහොමද? පින්නතුනි ඒ කැමැත්ත ඇති උනේ මේ අපි කැමති රූප කියලා දෙයක් ලෝකේ පහළ වුණාද? දැන් අපි තේරුම් ගමු මෙහෙම. අපි මේ ලෝකේ උපත ලැබූ මොහොතේ කුඩා බිලින්දෙකු හැටියට ඊට පස්සේ අපි ටිකෙන් ටික ක්‍රමානුකූලව මොකද වෙන්නේ ඊට පස්සේ අපි තෝරනවා කැමැත්ත අකමැත්ත තෝරනවා කැමැත්ත අකමැත්ත තෝරලා ඒ අනුව ඊට අනුරූපවම අපි ඒ සම්බන්ධව සංස්කාර ටිකක් එහෙම නැත්නම් දේට ටිකක් ගොඩනගා ගන්නවා අපේ මනසේ තියා ගන්න ඉතුරු කර ගන්නවා එතකොට එහෙම වෙනකොටම අපිට මේ මොහොතේ ඉඳලම මොකද වෙන්නේ? දැන් පුංචි කාලේ නම් මුල්ම අවස්ථාවේ ඉක්මවල ටිකින් ටික යනකොට එක්කෙනෙක් වඩා ගන්නකොට කැමති, තවත් කෙනෙක් වඩා ගන්නවට අකමැති. සමහර වෙලාවට තාත්තට වැඩියෙන් කැමති අම්මට වඩා අම්මට වැඩියෙන් කැමති තාත්තට වඩා අයියට කැමති අක්කට වඩා ආදි වශයෙන් අපි ටිකින් ටික මනාපමනාප මේ කැමැත්ත අකමැත්ත එකතු කරනවා. ඒ වගේම ඒක දිගට යනකොට අපි තරුණ වෙනකොට අර මුලින් කියපු උපමාව වගේ අර කිරි තියෙන ගහක් ක්‍රමානුකූලව වැඩිලා තරුණ වෘක්ෂයක් වුණාට පස්සේ අන්නේ ගහේ මම මුලින් මේ උපමාව කිව්වේ ඒකයි. ඒ ගහේ කොතනට කෙටුවත් කෙටේරියකින් කිරි එනවා වගේ ඒ කිරි සහිත ගහ වගේ තමයි තමන්ගේ ජීවිතේ. අපේ ජීවිතේ, මගේ ජීවිතේ. එනිසා දැන් අපි මේ ලෝකේ කවුරුවත් මම කැමති අය ඉපදුනේ නැහැ. මම අකමැති අය කියන ලෝකේ ඉපදුනේ නැහැ. ඒ හැදිච්ච ලෝකේට තමා විසින්ම එකතු කර ගන්නවා මම හදා ගන්නවා කැමැත්ත අකමැත්ත. ඒ කැමැත්ත අකමැත්ත හදාගන්නේ තමන්ගේ දෘෂ්ටියට අනුව එකතු කර ගන්න කර්ම වලට අනුව. එනිසා අර රූපයක් දැක්කහම එහෙමනම් උපදිනව ඇති වෙනවා මනාපං කැමැත්ත ඇති වෙනවා මනාපය. ඒ වගේම උප්පජ්ජති අමනාපං අමනාපයක් ඇති වෙනවා අකමැත්තක් ඇති වෙනවා. උප්පජ්ජති මනාපමනාපං එක්කෝ කැමැත්ත අකමැත්ත දෙකෙන් බාහිරව උපේක්ෂාවක් ඇති වෙනවා. පින්නතුනි දැන් මේ කාරණේ තවත් පැත්තකට ගත්තොත් ඒ මනාපේ ලෝභය නිසා ලෝභ පැත්තට ගන්න පුළුවන්. අමනාපය අපේ මේ හදාගෙන තියෙන
දෘෂ්ටියට අනුව ඒ දෝෂය නිසා ගැටීම ඇති වෙනවා, අකමැත්ත ඇති වෙනවා. මනාප අමනාප කියන දේ, මනාපත් නොවන අමනාපත් නොවන දේ උපේක්ෂාව කියලා කියන්නේ මෙතන හේතුඵල ධර්මයේ දැකලා ඇති වෙන උපේක්ෂාව නෙවෙයි. මේ කියන්නේ ඒ හේතුඵල ධර්මතාවයේ නොදැක අපිට ඒ සම්බන්ධයෙන් ඇතිවෙනා වූ මධ්‍යස්ථ භාවයයි. තව දුරටත් එය එහෙමනම් අමෝහ නෙවෙයි, මෝහයි. දැන් මේ එහෙන් රූපයක් දැකලා කැමැත්ත ඇති වෙනවා, අකමැත්ත ඇති වෙනවා, මනාපමනාප දෙක ඇති වෙලා සෝ ඒවං පජානාති. දැන් ඊළඟට මෙන්න මේ කරන මේ තමන්ගේ ජීවිතය තුළ මේ සිද්ධ වෙන මේ ඇහැ පරිහරණය කරනකොට, සමාජය තුළ, ලෝකයේ තුළ තමන් ඇහැ පරිහරණය කරනකොට මේ ආර්ය විනයෙහි අර කියාපු හික්මීම ඇති කරගන්න කෙනා, ඉන්ද්‍රිය සංවරය ඇති කරගන්න කෙනා සෝ එවං පජානාති uppannං කෝ මේ ඉදං මනාපං ඉදං මනාපං uppannං අමනාපං uppannං මනාපමනාපං. අර ආර්ය ශ්‍රාවකේ තමන්ගේ ඇහැ පරිහරණය කරනකොට මේ කියාපු විදිහටම ඇහෙන් රූපයක් දැකලා මනාප අරමුණක් ඇති වුණොත් තමා තුළ මනාප රූප, තමන් තුළ මනාපයක් ඉපදුණා. අමනාප අරමුණක් ඇති වුණොත් ඒ අමනාප අරමුණක් ඇති වුණා. මනාප අමනාප හෝ අරමුණක් ඇති වුණා කියලා දැනගෙන පංචකෝ සංකතං ඕලාරිකං පටිච්ච සමුප්පන්නං. එතකොට මෙය සංකතයි, ඕලාරිකයි, බොහොම රළුයි, ඒ වගේම පටිච්ච සමුප්පන්නයි කියලා දකිනවා. කවුද දකින්නේ? මේ ධර්මයේ තුල මේ බුදුරජාණන් වහන්සේගේ ධර්ම ශ්‍රවණයෙන් මේ දර්ශනයේ නුවණ හදාගත්තු ආර්ය ශ්‍රාවකෙක්, ශ්‍රුතවත් ආර්ය ශ්‍රාවකයා. එතකොට යා ඒ ඇහැ පරිහරණය කරනකොට, ඒ ඇහැ පරිහරණය කරමින් එයා ඒ තමන්ගේ ජීවිතයේ අවබෝධය ඇති කරගෙන ඒ ආර්ය ශ්‍රාවකයා දකින විදිය. දැන් එහෙම දකින කෙනා ඒ විදිහට පටිච්ච සමුප්පන්න බව දකිනවා. මොකද්ද පටිච්ච සමුප්පන්න බව කියලා කිව්වේ? එයා දකිනවා ඒ අරමුණ ඇති වෙච්ච ඒ ක්‍රියාවලිය සම්පූර්ණම දකිනවා. හේතුඵල ධර්මතාවයක් හැටියට. ඒ හේතුඵල ධර්මතාවයක් හැටියට දකින්නෙම හැමතිස්සෙම ඇහැයි රූපයි දෙක එකතු වෙලා ස්පර්ශ වෙලා චක්කු විඥානයේ ඇති වෙච්ච හැටි ආදී වශයෙන් ඒ පටිච්ච සමුප්පන්නව මේ සිදුවෙන ක්‍රියාවලිය දකිනවා. දැකලා දකිනකොට මොකද වෙන්නේ? යාට පේනවා ඇහෙන් ගන්න අරමුණක තුල වුණත්, ඇහෙන් ගන්න රූපේ අරබයා ගන්න අරමුණක තුල වුණත්, රූප වේදනා සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධයන්ගේ එකතුවෙන්, එහෙම නැත්නම් හේතු නිසා මේවා හටගෙන ඒ අරමුණ වෙනස් වෙනකොටම, ඒට අදාළ හේතු ටික නැති වෙනකොටම ඒකේ ලැබුණා වූ ඵලය, එහෙම නැත්නම් ඒ අරමුණ ඉතිරි නැතිව නිරුද්ධ වෙන බව දන්නවා, දකිනවා. ඒක එතනම නිරුද්ධ වෙන බව දකිනවා. ඉන් පස්සුව ආය අරමුණක් එන මොහොතේදීම ඊළඟ අරමුණ අර මුලින් තිබුණු එක නෙවෙයි, අර නැවත ආය හේතු ටිකක් නිසා හටගෙන ඇති වෙන එකක් කියලා දකිනවා. එතකොට මේ සියල්ලම ඉතිරි නැතිව නිරුද්ධ වෙන බව දකිනවා. තවත් පැත්තකින් ගත්තොත් එහෙම එයා තමන්ගේ හිත දකිනවා, මේ මනෝ ධාතුව දකිනවා. මනෝ ධාතුවෙන් ඒ දකින විදිය හැම වෙලාවෙම දකින්න ඒ ක්‍රියාවලිය. තවත් පැත්තකින් ගත්තොත් ඒ අරමුණු වල මරණය දකිනවා. එහෙම නැත්නම් හිතේ මරණය දකිනවා.
මොකක්ද ඒ කියලා කිව්වේ? දැන් කය මරණයක් අපි දකිනවා. ඒක පේනවා පැහැදිලිව. අවුරුදු ගාණක් ජීවත් වෙලා මියදිනවා. ඒ අවුරුදු ගාණ කොච්චරද කියලා එක් වයස් සීමාව තුල උපන් මොහොතේ වෙන්න පුළුවන්. එයා කායස්ස වේදා පරම්මරණ මේ කය බිඳිලා ගිහිල්ලා වෙන මරණයකුත් තියෙනවා. ඒ වගේම මේ චිත්ත මරණයකුත් එහෙම නැත්නම් මේ හිතේ මරණයක් මේ අරමුණු වල මරණයකුත් තියෙනවා. මොකක්ද ඒ තමයි අර ඒ හැම මොහොතම ක්ෂණයක් පාසා කනික මරණ ක්ෂණයක් පාසා අරමුණු ඇතිව නැතිව යන මෙන්න මේ මරණය. ඒ මරණය දකිනවා. මරණය දකින්නේ අර හේතු නිසා හටගෙන ඒ හේතු නැති වෙනකොට නිරුද්ධ වෙනවා. ඉතිරි නැතුව නිරුද්ධ වෙලා නැවත. එහෙනම් ඒ හිතින් හිතට යෑමක් නෙවෙයි තියෙන්නේ. හැම වෙලාවම අලුත් හිතක් පටන් ගන්න. එහෙම නැත්නම් හැම තිස්සෙම ඒ හේතු නිසා ඇතිවෙන ඒ ක්‍රියාවලිය පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය දකිනවා. දැකලා ඒතං සන්තං ඒතං පනීතං යදිදං උපේක්ඛකාති. දැන් අන්නේ தત્ත්වේ දකිනකොට ඒතං සන්තං ඒතං පනීතං අර ඉතිරි නැතුව විරුද්ධ වෙන බව දකිනකොට ඒක හරහා එන්න තියෙන දුක් සමුදායෙන් අපිව නිදහස්. එතකොට ඒක හරහා අපි මෙහි තියාගෙන ඉන්න දේට ඔස්සේ ඒකින් විඳින දුක් ටිකෙන් නිදහස් වෙනවා. ඒ නිසා ඒ පිළිබඳව කැමැති අරමුණක් වුවත් අකමැති අරමුණක් වුණත් ඒ වගේම මනාපමනාප අරමුණක් වුණත් ඒක පිළිබඳව අර දැන් උපේක්ෂාවට එනවා. ඒ මොකින්ද ඒ කුමක්ද අමෝහය නිසා නැත්නම් පටිච්ච සමුප්පාදයේ හේතුඵල ධර්මතාවයේ දැකලා උපේක්ෂාවට පැමිණෙනවා. අන්නේ උපේක්ෂාවට පැමුණාට පස්සේ තස්සතං uppannං මනාපං එයාට එහෙම දකින්න කෙනාට ඉපදුණු මනාප අරමුණ උනත් අමනාප අරමුණ උනත් මනාපමනාප අරමුණ උනත් නිරුජ්ජති නිරුද්ධ වෙනවා. උපේක්ඛා සංඨාති ඒ තුල අර මධ්‍යස්තව හේතුඵල ධර්මතාවයේ දකිමින් ජීවත් වෙනවා කටයුතු කරනවා. සේයතාපි ආනන්ද චක්කුමා පුරිසෝ උම්මීලෙත්වා නිම්මීලෙය්‍ය. ආනන්ද අන්නේ වගේ මේ බුද්ධ ශාසනයෙහි එහෙම නැත්නම් මේ ආර්ය දර්ශනයෙහි ආර්ය විනයෙහි පුජ්‍යලේ එසේ හික්මීම ඇති වෙන්නේ එහෙමයි. අර අරමුණ ඇති වෙන ඒ ඇසෙන් රූපයක් දැකලා මනාප හෝ අමනාප හෝ මනාප අමනාප අරමුණක් ඇති වෙනකොට හේතුඵල ධර්මතාවය දැකලා මධ්‍යස්තව ජීවත් වෙන කෙනා හැම වෙලාවෙම මේක හරියට උපමාවකින් පෙන්නනවා. බලවත් පුරුෂයෙක් එක් මොහොතකදී ඇසිපිය හෙලලා ඇසිපිය ගහන මොහොතක් වගේ ඊටාම ක්ෂණයකින් උම්මීලෙත්වා නිම්මීලෙය අරගෙන ඉන්න හැක් පිය ගහනවා වගේ පියාගෙන ඉන්න හැක් එක මොහොතකදී ඇහැ අරිනවා වගේ ඒව මේව කෝ ආනන්ද තස්ස යස්ස කස්සචි එවං සීගං එවදන් තුවටං අප්පසිකරේන uppannං. ආන් ඒ වගේ ආනන්ද ඊටාම වේගයෙන් සීගං වේගෙන් අප්පසිකරේන ඊටාම අල්ප මොහොතකදී මේ ඇතිව නැතිව යන මනාප හෝ අමනාප හෝ මනාප අමනාප කියන මෙන්න මේ අරමුණ ඒ ඇහින් රූපයක් දැකලා ඇහැ හරහා ගන්න අරමුණ පිළිබඳව ඒක නිරුද්ධති උපේක්ඛා සම්පති ඒ නිරුද්ධ වෙන බව දැකලා උපේක්ෂාවෙන් යුක්තව එයා කටයුතු කරන උපේක්ෂාව තුල පිහිටලා ඉන්නවා. මෙන්න මේක තමයි ආර්ය විනේහි ඇස පිළිබඳව හික්මනවා කියලා කියන්නේ. එතකොට මෙන්න මේ අපි ඇහැ පරිහරණය කරනකොට ජීවත් වෙන්න ඒ ඇහැ හරහා ඇහැ පරිහරණය කරන්න ගිහිල්ලා ඒ ඇහැ වැරදි විදිහට පරිහරණය කරලා ඒ වැරදි විදිහට පරිහරණය කරපු ඇහැ නිසා මහා අවුලකටපත් වෙලා ඒ අවුල නිසා ලබන්න තියෙන දුකක් තියෙනවා නම් දුක් සමුදායෙන් අපිව නිදහස් වෙන ක්‍රමය තමයි අන්නර උපේක්ෂාවෙන් යුක්තව නැත්නම් හේතුඵල ධර්මතාවීව සිහිනුවණින් ඒක දැකලා ඒ
ඒ යථාර්ථය දකින්න එක. එහෙම දැක්කහම අපි ඇහැ පරිහරණය කළා විඳින දුකක් තේනවා නම් ඒ නිදහස් වෙනවා. පින්නතුනේ ඇහැ පිළිබඳවයි මේ කතාව. බුදුරජාණන් වහන්සේ විදිහටම තමයි දේශනා කළේ. යම් කිසි කෙනෙක් කනෙන් ශබ්දයක් අහලා ඒ ශබ්දය අරඹය ඇති කරගන්න අරමුණ ගැනත් එහෙමයි බුදුරජාණන් වහන්සේ දේශනා කළේ. අර ඇසේ කාලය නෙවෙයි සියල්ල විස්තර කරන්න. නැවත ආයි අර මුල ඉඳන් වගේම කියන්න. එතකොට මේ මුල ඇස සම්බන්ධයෙන් කියපු විදිහම තමයි කන සම්බන්ධයෙන්ුත් සංවරයටපත් වෙන්නේ. සංවරයට එන්නේ. එතකොට ඒ කන පිළිබඳවත් සංවරයට එයා එහෙම එනවා. ඒකත් බුදුරජාණන් වහන්සේ උපමාවකින් පෙන්නනවා. කොහොමද ඒ අර මුලින් කියපු විදිහටම හේතුඵල ධර්මයේ දකිමි මධ්‍යස්ථව ඉන්න කෙනා හරියට අර බලවත් පුරුෂයෙක් අච්චරං පහරය හරියට මේ අත්පොලක් ගැසීම කියන අසුරුසනක් ගැසීම කියන්නේ අපි එක මොහොතකදී අත්පොලක් ගැසීම වගේ එක මොහොතකදී එයා ඒ හේතුඵල ධර්මයේ දකිමින් මධ්‍යස්ථව ඒ කටයුතු කරනවා. එහෙම නැත්නම් හේතුඵල ධර්මතාවයේ දකිමින් ඒ කන පරිහරණය කරන්න ගිහිල්ලා අවුලකටපත් වෙන්නේ නැහැ. ඒකේ හරහා ලැබෙන දුක් ටිකෙන් නිදහස් වෙනවා. ඒ වගේම තමයි ගානේන ගන්ධං ගායිත්වා නාසෙන් ගඳ සුවඳ ස්පර්ශ කරලා ඒ හරහා ගන්න කැමැති හෝ අකමැති හෝ මනාප අමනාප අරමුණ පිළිබඳවත් ඒ විදිහම තමයි කටයුතු කරන්නේ ඉන්ද්‍රිය සංවරයටපත් වෙන කෙනා. බුදුරජාණන් වහන්සේ ඒකට උපමාවකින් පෙන්නනවා හරියට ඒක කොච්චර වේගයෙන්ද එයා ඒ සිහිනුවණින් හේතුඵල ධර්මතාවයේ දකින්නේ හරියට ආනන්ද ඊසක පෝනේ නිකන් පැත්තකට බර වුණු පදුමනී පත්තේ පැත්තකට බර වුණු නෙළුම් පතකට ජලය බිඳුවක් වැටුණා වගේ. දන්නවනේ පැත්තකට නැඹුරු වුණු නෙළුම් පතකට ජලය බිඳුවක් වැටුණාම ඊටාම වේගෙන් ඒ නෙළුම් පතෙහි ජලය රැඳෙන්නේ නැතුව පහරලට වේගෙන් පෙරලිලා යනවා. අන්න ඒ වගේ වේගයෙන් මේ නාසයේ සම්බන්ධයෙන් ගඳ සුවඳ අරමුණු කරලා ඇතිවෙන ඒ අරමුණ හරහා අරමුණු ඒ ක්‍රියාවලිය හේතුඵල ධර්මතාවීව ඊටාම ක්ෂණයකින් දකිනවා ඒ සිහිනුවණින් ඉන්න කෙනා ආර්ය ශ්‍රාවකයෙක්. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දිවෙන් රස විඳ රසං සායිත්වා දිවෙන් රස විඳ ඒ හරහා ඇතිවෙන මනාප අමනාප මනාප අමනාප කියන මේ අරමුණු පිළිබඳව හේතුඵල ධර්මතාවය දැකීමෙන් එයා කටයුතු කරනවා. ඒ සංවරය ඇති කර ගන්නවා. ඒ ශික්ෂණය ඇති කර ගන්නවා. ඒ විනය හදා ගන්නවා. විනය ඇති වෙනවා. කොහොමද ඒක බුදුරජාණන් වහන්සේ දේශනා කළා හරියට බලවත් පුරුෂයෙක් දිවාගට කෙළපිඩක් අරගෙන වේගයෙන් එළියට විසි කරනවා වගේ ක්ෂණයකින් එයා ඒ සිහිනුවණින් යුක්තව හේතුඵල ධර්මතාවයේ දකිනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කයනොත් මේ කය නැමැති ඉන්ද්‍රියනොත් කයනොත් ස්පර්ශයේ පොට්ටබ්බං කුසිත්වා ස්පර්ශ ඒ අරමුණු කරගෙන ඒ හේතුව නිසා ඇති කරගන්නා වූ මනාප අමනාප මනාප අමනාප අරමුණ කෙරෙහි ඒවා පිළිබඳව හේතුඵල ධර්මයේ දකිමින් අර ඇස පිළිබඳව කිව්වා වගේ දකිමින් නුවණින් යුක්තව එයා සිහියෙන් කටයුතු කරලා උපේක්ෂාවෙන් වාසය කරනවා. ඒ මොහොතේ ක්ෂණයකදී හැම වෙලාවකම ඒක දැක ගන්නවා. හරියට කොච්චර වේගයෙන්ද කියනවා නම් බුදුරජාණන් වහන්සේ උපමාවකින් පෙන්නනවා. බලවත් පුරුෂයෙක් ශක්තිමත් කෙනෙක් එයා අතක් දිගෑරලා ඒ අත ආපසු වේගෙන් දිගාරිනවා වගේ දිගෑරපු අතක් එකතු කරනවා වගේ එකතු කරපු බාහුවක් දිගාරිනවා වගේ වේගෙන් ඊටාම ඉක්මනින් ඒ සිහිනුවන දෙකට පැමිණිලා හේතුඵල ධර්මතාවයේ දකිනවා. ඒ අරමුණ පිළිබඳ. ඒ වගේම බුදුරජාණන් වහන්සේ මනස නැමැති ඉන්ද්‍රියේනුත්
දැන් අර මුල් කියාපු ආයතන පහටම ඇසට, කනට, නාසයට, දිවට, ශරීරයට කියන මේ කියාපු ඉන්ද්‍රිය පහටම බාහිර අරමුණක්, බාහිර රූපයකුත් නැත්නම් බාහිරිනුත් ඒක උපකාරයක් ඉන්න ඕනේ. ඒ බාහිර දේ උපකාර කරගෙන මේ ආයතන හරහා තමයි මනසින් ඒවා දැනගන්නේ. හැබැයි ඊ ආයතන පහට වඩා සම්පූර්ණම වෙනස් මනෝ ඉන්ද්‍රිය. ඒක තමයි ඉහළම. ඒකට හේතුව තමයි මනස නැමැති ඉන්ද්‍රියට ඒ බාහිර උපකාරය නැතත් මනසින් මෙනෙහි කරන්න පුළුවන් අරමුණු පිළිබඳව මෙනෙහි කරන්න පුළුවන්. ඒ නිසා ඒ මනසින් සිතුවිලි මෙනෙහි කරලා අරමුණු මෙනෙහි කරලා එයා ඒ හරහා මනස තුලත් ඇති කරගන්නවා මනාප අමනාප මනාපමනාදී වශයෙන් අරමුණු. එතකොට මේ මනස තුල ඇති වෙන අරමුණු පිළිබඳව අපි දැන් මේ ඇස පියාගෙන මේ අනිකුත් ඉන්ද්‍රිය ඔක්කොම වහගෙන හිටියත් මනස තුල ඒ අරමුණු මෙනෙහි කිරීමේ ශක්තිය තියෙනවා. එතකොට ඒ තුල ඇති කරගන්නා වූ මනාප හෝ අමනාප හෝ මනාප අමනාපයේ ඒ අරමුණ උනත් හැම වෙලාවකම අර අනිත් ඉන්ද්‍රිය වලින් දකිනවා වගේම හේතුඵල ධර්මතාවයේ දකිනවා. හේතු නිසා හටගෙන ඒ හේතු නිරුද්ධ වෙනකොට ඉතිරි නැතුව නිරුද්ධ වෙන හැටි රූප වේදනා සංඥා සංකාර විඥාන කියන පංචස්කන්ධේ හට ගැනීම නිරුද්ධ වීම දකිනවා. අන්න එහෙම දැකලා උපේක්ෂාවෙන් වාසය කරනවා. එහෙම වාසය කරන ආර්ය ශ්‍රාවකෙ කොච්චර වේගයෙන්ද ඒ කාරණය මතු කරගන්නේ, කොච්චර වේගයෙන්ද ඒක දකින්නේ කියලා බුදුරජාණන් වහන්සේ මනසට ගන්න අරමුණ පිළිබඳ උපමා කරනවා. හරියට බලවත්ව රත් වෙච්ච විශේෂයෙන්ම බලවත් වෙච්ච රත් වෙච්ච යකඩ ප්ලේට් එකක් යකඩ තැටියකට කවුරු හරි කෙනෙක් දිය බිඳුවක් දෙකක් දැම්මොත් ඊටාම වේගයෙන් ඒ දිය බිඳුව දෙක වියලිලා යනවා වගේ හරිම වේගයෙන් මේ මනසින් අරමුණු කරන ඒ අරමුණ පිළිබඳව මනාපය හෝ අමනාපය හෝ මනාප අමනාපය පිළිබඳව නුවණින් යුක්තව එයා ඉබඳු කෙනෙක් හැම වෙලාවකම හේතුඵල ධර්මයේ දකිමින් මධ්‍යස්ථව වාසය කරනවා. ඔන්න ඔය විදිහට බුදුරජාණන් වහන්සේ දේශනා කළා මේ ආර්ය ශාසනයට බුද්ධ ශාසනයට ඇතුළු වෙච්ච ශ්‍රාවකේ ඒ කවුරු ගැනද කියන්නේ? මා ගැන, ඔබ ගැන, අපි ගැන. ඒ ධර්ම ශ්‍රවණය කරලා මේ බුදුරජාණන් වහන්සේ පිළිබඳව ශ්‍රද්ධාව පිහිටුවාගෙන මේ ධර්මයේහි ධර්ම විනය දෙකේ හික්මෙන කෙනා ඒ සේක පුජ්‍යලයාගේ සේක පටිපදාව තමයි අන්නේ විදිහට ඒ කියන ඉන්ද්‍රිය හයෙන්ම ගන්න අරමුණු පිළිබඳව හේතුඵල ධර්මතාවයේ දකිමින් ඒ කියන්නේ වෙන මොකක්වත් නෙවෙයි ඒ හැම මොහොතකම තමන්ගේ ජීවිතේ වෙන ක්‍රියාවලිය මේ කියන්නේ. අපි හැම වෙලාවෙම මේ ඉන්ද්‍රිය පරිහරණය කරමින් ජීවත් වෙන්නේ. අන්නේ තමන් ජීවත් වෙනකොට ඒ ජීවත් වෙන ජීවිත ක්‍රියාවලියේදී හික්මෙන හැටි කිව්වේ. අන්න එහෙම හික්මෙන කෙනා ඒ ඔබ අපි කවුරුත් බුදුරජාණන් වහන්සේ දේශනා කළා ඒ සීක පුජ්‍යලයා මෙන්න මේ විදිහට හික්මෙමින් මොකද කරන්නේ? හැම වෙලාවෙම සෝතේන uppannena මනාපේන uppannena අමනාපේන uppannena මනාපමනාපේන අට්ඨියති හරායති jigucchati. එතකොට ඒ හරහා එන අරමුණු පිළිබඳව ඒ පුජ්‍යලයා ඒ බඳු කෙලෙස් අරමුණක් එන හැම වෙලාවකම පිළිබඳව සිහිනුවණින් දකිනකොට ඒව දුරු කිරීම පිණිස අර හේතුඵල ධර්මතාවයේ දකිමින් කටයුතු කරමින් ඒව දුරු කිරීම පිළිබඳව ඒවා පිළිබඳව ලැජ්ජාවටපත් වෙමින් පිළිකුල් කරමින් එයා හික්මෙනවා. මේ ආයතන 6 තුලම එයා හික්මීමකටපත් වෙලා ඒ සීක ප්‍රතිපදාව සම්පූර්ණ කරනවා. සෝවාන් ආදී මාර්ගඵලවලට අදාළ ප්‍රතිපදාව වඩනවා. ඉතින් පින්නතුනි ලෝතර බුදුරජාණන් වහන්සේ වදාලා ඒ ප්‍රතිපදාව වඩලා මේ භාවිත ඉන්ද්‍රිය ඇති ආර්ය ශ්‍රාවකයා ඉන් අනතුරුව ඒ
කුසලතාවේ දියුණු කරගත්තු කෙනාට භාවිත ඉන්ද්‍රිය තියෙන කෙනාට ඊට පස්සේ මේ ඉන්ද්‍රිය පරිහරණය කරනකොට හැකියාවක් ඇති වෙනවා යාට. මොකක්ද හැකියාව? කවුරු හරි සචේ ආකංකති කාට හරි මනාප හෝ අමනාප හෝ මනාප අමනාප හෝ අරමුණක් ඇති වෙච්ච වෙලාවකදී යාට ඕන වෙන්නේ, එයා කැමති වෙන්නේ පටික්කුලේ අපටිකූල සංඤී. ඒ කියන්නේ ගැටෙන අරමුණක නම් අමනාප වෙන අරමුණක් නම් ආවේ එයාට පුළුවන්කම ලැබෙනවා අර සීක ප්‍රතිපදාව පුරුපු කෙනාට, එහෙම නැත්නම් භාවිත ඉන්ද්‍රිය ඇති කෙනාට පුළුවන්කම තියෙනවා ඒ අමනාප අරමුණ පිළිබඳව, එහෙම නැත්නම් පිළිකුල් අරමුණ පිළිබඳව පිළිකුල් නැතුව ජීවත් වෙන්න. ඒ සංඥාවට එන්න පුළුවන් අර ධර්මතාව අර භාවිත ඉන්ද්‍රිය තියෙන කෙනාට. එතකොට එහෙනම් ඒක හරහා එන්න තියෙන දුකද සැපද පිළිබඳව මධ්‍යස්ථව යාට කටයුතු කරන්න. ඒ වගේම යම් කෙනෙකුට මේ මොහොතේ ඕනේ ඒ මනා පරමුණ පිළිබඳව පටික්කුලව ඉන්න නම් ඕනේ එයාට ඒ හැකියාවක් තියෙනවා. ඒ වගේම යම් කිසි කෙනෙකුට මේ දෙකෙන්ම නිරුද්ධ වෙලා මධ්‍යස්ථව නම් ඉන්න ඕනේ ඒ හැකියාවක් තියෙනවා. මෙන්න මේ ශක්තිය, මේ කුසලතාවය ඇති වෙන්නේ භාවිත ඉන්ද්‍රිය ඇති කෙනාට. පින්නතුනි, අන්න ඒ විදිහට මෙන්න මේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ බුද්ධ ශාසනය තුල ආර්ය විනය තුල මේ භාවිත ඉන්ද්‍රිය ඇති කෙනෙක් වුණාම අපි මේ එදිනදා ජීවිතයේ දුකද සැපද ආදී වශයෙන් මේ ඉන්ද්‍රිය පරිහරණය කරන්න ගිහිල්ලා ඒ ඉන්ද්‍රිය හරහා ගන්න අරමුණු හැම වෙලාවම මගේ ආත්මය කරගෙන අපි හිතුවේ නැති වුණාට ඒවා පිළිබඳ දෘෂ්ටිගත වෙලා මමත්වයෙන් අරගෙන ඒ ගන්න අරමුණු ඒවා පිළිබඳ ඉතිරියකුත් කරගෙන නැවත ආයි ඒ හරහා යම් දුකක් විඳිනවා නම් පින්නතුනේ වෙනස් වෙනකොට ඒ අනිත්‍යතාවය දකින්න නැති වෙනකොට ඇති වෙන දුක විඳිනවා නම් ඒ සම්පූර්ණම නිදහස් වෙන මග බුදුරජාණන් වහන්සේ මෙතන පෙන්වා වදාලා. අන්න ඒ ටික තමයි අපි මේ වෙලාවේ ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ, අරමුණ වෙන්න ඕනේ අන්නේ භාවිත ඉන්ද්‍රිය ඇති කෙනෙක් වෙන්න. මොකද හේතුව මේ ඉන්ද්‍රිය දරාගෙන ඉන්ද්‍රිය පරිහරණය කරමින් තමයි අපි හැම මොහොතකම හැම වෙලාවකම ජීවිතේ කටයුතු කරන්නේ. එතකොට ඒවා පරිහරණය කරන්නේ අපි ජීවත් වෙන පරිසරයමයි, සමාජෙමයි. අපි මේ පරිසරයෙන් ඈතට ගිහිල්ලා මේන් වැළකෙන්න කියලා කොහේ හරි ගිහිල්ලා ජීවත් වුණත් ඒත් අපි මේ කිසි දෙයක් මේ අරමුණු නොකලත් පින්නතුනි මනස කියන අරමුණ තුල හරි ඒ සියලුම අරමුණු මෙනෙහි කිරීමේ ශක්තිය තියෙනවා. ඒ නිසා හැම වෙලාවෙම ජීවත් වෙන තැනදී තමයි මේ දර්ශනය, මේ සංවරය තමා තුළ ඇති වෙන්නේ. ඒ නිසා මේ තුලින් තමන්ගේම ජීවිතේ තමන් ගැනම දේශනා කරපු දෙයක්, තමන්ගේම ජීවිතය ගැන විග්‍රහ කරපු දෙයක් මේ කියලා හොඳට නුවණින් විමසා කටයුතු කළොත් පින්නතුනි අපිට මේ ජීවිතේ හැම මොහොතකම හැම මොහොතකම ගෙවෙන හැම නිමේෂයකම අපිට මේ කායිකව මානසිකව විශේෂයෙන් මානසික වශයෙන් එන ඒ දුකින් නිදහස් වෙලා අපිට ජීවත් වෙන සතුටින් ජීවත් වෙන්න පුළුවන් මගක් බුදුරජාණන් වහන්සේ පෙන්වුවා. ඉතින් ඒ සඳහා මේ ධර්ම කරුණු ටික පින්වත් ඔබ හැම දෙනාටම මහෝපකාරී වේවා. ඒ සඳහා මේ ධර්ම කරුණු ටික පින්නතුන් මීට පෙර අසා තිබුණත් නැවත වාරයක් ඒ අසූ ධර්මයේ මෙනෙහි කරලා ඒ තුලින් තමන්ගේ ධර්ම අවබෝධය, හිතේ ශ්‍රද්ධාව, බුදුරජාණන් වහන්සේ පිළිබඳව ඒ ශ්‍රද්ධාව, ධර්මයේ පිළිබඳ ශ්‍රද්ධාව, කෙලෙස් යටපත් වීමෙන් ඇති වෙන සමාධිය, ඒ සුවය ලැබුණා කියලා හිතනවා.
ඉතින් ඒ නිසා ඒ ධර්මය මේ ධර්ම දේශනාව ධර්ම ශ්‍රවණය ඔබට මේ ජීවිතය තුළම තමන්ගේම ජීවිත අවබෝධයක් වෙලා උතුම් නිවන් සුව මේ මොහොත තුළම ලබන්නට මේ ධර්ම කරුණු ටික බුද්ධ දේශනාව හැම දිනාටම ඉවහල් වේවායි ප්‍රාර්ථනා කරනවා උතුම් නිවන් අවබෝධ වේවා කියලා. පින්නතුනි මේ වෙලාවේ අපි බලාපොරොත්තු වෙනවා පින් දෙන්නට මේ පින්කම මේ ධර්ම දේශනාව සඳහා ආරාධනා කළ අපේ ගෞරවනීය නායක ස්වාමීන් වහන්සේ ඇතුළු අපේ සියලුම ස්වාමීන් වහන්සේලාට බොහෝ පින් දෙනවා ආශිර්වාද කරනවා මේ සියලු කුසල් බලයෙන් නිදුක් නිරෝගී බව ලැබිලා අපේ ස්වාමීන් වහන්සේලාගේ ජීවිතවල උතුම් පැවිදි ජීවිතවල උතුම් අරමුණු සලසා ගන්නට සියලු ශක්තිය ධෛර්ය හැකියාව ලැබේවා නිරෝගී බව ලැබේවා මේ අද මේ මෛත්‍රී විහාරෙහි මෙත්තා විහාරයේහි සීල භාවනා වැඩසටහනේ උදාසන ධර්ම දේශනාවෙහි ඒ දායකත්වය සිද්ධ කරන්නා වූ දායකත්වයේ දරන්නා වූ අක්බෝ පෙරේරා මහත්මයා අශෝකා පෙරේරා මහත්මිය ඇතුළු දරුවන් 3 දෙනා දරුවන් 3 දෙනා අද මේ ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ. ඉතින් ඒ පින්නතුන් බලාපොරොත්තු වෙනවා මාර්තු මාසේ 31 වෙනි දිනට වසර 12කට කලින් පරලෝ සැපත් වුණා වූ අශෝක පෙරේරා මහත්මයාගේ ආදරණීය මෑණියන් වූ හෙලන් මැතිනිය ඒ ආදරණීය මෑණියන්ට පින් අනුමෝදන් කරන්න ඒ මෑණියන්ට සංසාර ගමන සුවපත් කරගෙන සසර දුකින් නිදහස් වෙලා උතුම් නිවන් අවබෝධ කරගන්න ඒ නිසා ඒ අශෝක පෙරේරා මහත්මියගේ ආදරණීය මෑණියන් ඇතුළු අක්බෝ පෙරේරා මහත්මයා අශෝක පෙරේරා මහත්මිය ඒ පවුලේ පින්නතුන් හැම දෙනා නමින්ම මිය පරලොව ගියා වූ සියලු ඥාතීන්ට සසර ගමනේ පින් බලාපොරොත්තු වෙන යම් තැනක වෙනවා නම් මේ උතුම් ධර්ම දාණයෙන් ලැබූ උත්තම පින කුසලයේ ඇත්තන් අනුමෝදන් වෙලා සසර දුකින් නිදහස් උතුම් නිවනින් සැනසෙත්වා ධර්ම ශ්‍රවණය කළා වූ ඔබ හැම දෙනා නමින් මියගිය ඥාතීන්ටත් ඒ වගේම සමස්තයේ පින් අනුමෝදන් විය හැකි සියලුම මියගිය ඥාතීන් දිව්‍ය රාජ සේනාවේ පින් අනුමෝදන්ව උතුම් නිවනින් සැනසෙත්වායි කවුරුත් සාදු කියලා ප්‍රාර්ථනා. ආකාසට්ඨා ච භුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ත්වං සදා. හොඳයි අපේ ගෞරවණීය අපේ